අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අපි ගිය සතියේ මම ඔයගොල්ලන්ට දුන්නේ 21 වෙනි පාඩමේ ප්‍රශ්න ටික පියතුරු ලියන්න කියලා කිව්වා. ඒක කරලා තිබ්බ ගොඩක් අය. ඊළඟට නිබන්ධනයේ පිළිතුරු ටික ලියන්න කිව්වා 21 වෙනි පාඩමේ. ඒකත් ලියලා තිබ්බා. ඒ වගේම පාඩම් අංක 21 ඊළඟ කවිය පාඩම් කරගන්න කිව්වා. මම හිතන්නේ ඒක පාඩම් කරලා ඇති. ඊට අමතරව රචනාව ලියන්න කියලා කිව්වා. රචනාව නම් දෙන්නෙක් විතර වගේ තමයි ලියලා වෙලා තිබ්බේ. ඒත් ලියලා නැත්නම් කොහමද එකක් ඒ රචනා දෙකෙන් එකක් ඊටාම හොඳ රචනාවක් ලියලා තිබ්බා. අර අසිරිය කියන වචනයට ගැලපෙන රචනාව ලියලා තිබ්බා. අසිරිය කියන වචනයක් තිබ්බනේ. ඒ වචනයට ගැලපෙන රචනාව ලියලා තිබ්බා. එහෙම අර අලංකාර භාවිතා කරමින් රචනාව ලියලා තිබ්බා. ඉතින් ඒක හොඳ දෙයක්. ඒ කියන්නේ රචනා මාතෘකාවට ගැලපෙන්නේ ඒක රචනාව ලියලා තියෙන්නේ. ඒක නිසා. හරි කොහොම හරි අපි බලමු ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ මේ කවි ටික අරගෙන බලමු. කවියක් පාඩම් කරගන්න කිව්වා මතක විදියට 8 වෙනි කවිය පාඩම් කරගන්න කිව්වා. පාඩම් අංක 21 වෙනි පාඩමේ 8 වෙනි කවිය. අපි ඒක ඉස්සෙල්ලා අරන් ඉමු. ඊට පස්සේ අපි බලමු මේ කොහොමද කියලා. හරි. චිල්කගෙන් පටන් ගමු නේද? කියන්න. ගංග වතුරෙහි යන මිලකු දුකිනේ ළඟ කර ඔරුවට නොනැගින ඔගෙන දුගතිය වැඳ කිම දුක් විඳිනේ. අදහස ගම් වතුරට අහු වෙලා ගංගෙහි ගහගෙන යන මිනිසෙක්ට නගින්න ඔරුවක් ලං කරාම ඒ ඔරුවට නැගෙ නැතොත් ඒ මිනිසයා විනාශ වෙලා යනවා. එසේම දෙව් සපත හා නිවන් සපත සලසන බුදු දේශනා කරුණු ආදර්ශයට ගන්නතුව හිටියොතින් නිකරුණේ අපායට වෙන්න උත්සාහ ගන්නේ ඇයි? හොඳයි. ඊළඟට මේ හොඳයි මේ දහම්දි වෙලාව නොගෙන කියමු. හරි යා සූදානම් වෙනවා. දුලක්ෂී එන දුලක්ෂී කියමුටක් ගාලා දුලක්ෂී ගංගා වතුරෙහි යන මිනිසෙකු දුකිනේ ළඟ ලොරුවල නොනැගෙන ලෙසිනේ සංගමක් දෙන බන අදහා නොගෙන දුගතියේ වැඳ තපකි දුක් විඳිනේ. හරි ගංගෙහි ගසාගෙන යන කිය අදහස කිය. තෙරුමෝනේ. ඔව්. තෙරුමෝන. ගංගෙහි ගසාගෙන යන මිනිසෙකුට මේ ඔරුවල් අංකලීට ඒ පාගිය කිව්වා ඒ මිනිහ විනාශයට පත් වෙනවා. එවිට දෙව්ලොව හා නිවන් සැපතද අහිමි නොලැබේ. අපායේ දුක් විඳ විනාශයට පත් වීමට උත්සාහ වන්නේ ඇයි? හරි මේ කෝසිත අදහස ගම් වතුරට අහුවෙලා කාගෙන යන මිනිසෙක් ළඟට ඔරුවක් ලං කරාම ඒ ඔරුවට ඒ මිනිසා නැග්ගේ නැති වුණොත් ගඟට වැටලා ඒ මිනිසට මැරෙන්න වෙනවා. ඒ වගේම තමයි දෙව්ලොව සැපත හා නිවන් සැපත ලබා දෙන බුදුබණ විශ්වාස නොකර අපායේ වැටිලා දුක් විඳින විනාශ වීමට උත්සාහ කරන්නේ ඇයි? හරි. ඊළඟ කේසර හොඳයි මේ කොසිත. කේසර සර් මම දැන් ආවේ කවිය මොකද්ද? 8 වෙනි කවිය පුතා ගිය සතියේ හිටියද පන්තියේ? නෑ සර්. වීඩියෝ එක බැලුවද?
කලින් සතියේ යම ආවේ නැත්නම් කලින් දවසේ දුන්නු වැඩ ටික බලන්න පුළුවන් YouTube එකේ නේද අපේ වීඩියෝ එක බලුවා නම් ඒකේ තියෙනවා මොනවද කරන්න දුන්න වැඩ කියලා. හරි. කමන්න සූදානම් වෙන්න ඊළඟට මේ කුෂානි රයිස් හෑන්ඩ් කරලා තියන කවි දුන්නා අය. ගංග වතුරෙහි යන මිනිසෙකු දුක්නේ ළඟ කර ඔරුවට නොනැගෙන ලෙසිනේ සංගමොක් දෙන බණ අදහා නොගෙනේ දුගතියේ වැඳ තොප කිම දුක් විඳිනේ. අදහස ගම් වතුරට අහුවෙලා ගඟෙහි ගහගෙන යන මිනිසෙක් ළඟට ඔරුවක් ලං කරාම ඒකට ගොඩ නොවුනොත් එයාට මැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම දෙව්ලොව සැපත හා නිවන් සැපත ලබා දෙන බුදුබණ විශ්වාස නොකරලා අපායේ වැටි දුක් විඳීමට විනාශ වීමට උත්සාහ කරන්නේ ඇයි? හොඳයි. හරි ඊළඟට ලසින්දි ගඟ වතුරෙහි යන මිනිසෙකු දුකිනේ ළඟ කර ඔරුව නොනැගෙන ලෙසිනේ සංගමොක් දෙන බණ අදහා නොගෙනේ දුගතියේ වැඳ තොප කිම දුක් විඳිනේ. ගං වතුර ගහගෙන යන මිනිසෙක්ට ඔරුව ලං කරත් ඒක නගින්න නැතුව හිටියදින් ඔහු මැරෙන්න වෙනවා. ඊට මෙම ඒ වගේ තමයි දෙව් සැපත හා නිවන් සැපත ලබා දෙන බුදුබණ විශ්වාස නොකර අපායට ගිහිල්ලා විනාශ වෙන්නේ ඇයි? හොඳයි. ඊළඟට හොඳයි ලසින්දි ඊළඟට මිහිනදිනි ගංග වතුරෙහි යන මිනිසෙකු දුකිනේ ළඟ කළ ඔරුවට නොනැගෙන ලෙසිනේ සංගමොක් දෙන බණ අදහා නොගෙනේ දුගතියේ වැඳ තොප කිම දුක් විඳිනේ. ගම් වතුරට ගසාගෙන යන මිනිසෙකුට ඔරුවක් ලං කළත් ඔහු එයට ගොඩ නොවුවොත් එම මිනිසාට විනාශ වීමට සිදු වෙනවා. ඒ වගේමයි දෙව්ලොව සැපත හා නිවන් සැපත ලබා දෙන බුදුබණ විශ්වාස නොකර අපායේ වැටි දුක් විඳ විනාශ වීමට උත්සාහ කරන්නේ ඇයි? හරි හොඳයි. ඊළඟට මිහිරංග මම තියෙන නමින් ආමන්ත්‍රණය කරන්නේ මිහිරංග. හරි එයා සූදානම් වෙනකම් මිනුක ගංග වතුරෙහි ගංග වතුරේ යන මිනිසෙකු දුකිනේ ළඟ කර දැන් අමතක චුට්ටක් නේ. අපට බලාගෙන ඉන්නේ නේ. හරි. ඊළඟට මේ නෙත්මි. ගංග වතුරෙහි යන මිනිසෙකු දුකිනේ ළඟ කළ ඔරුවට නොනැගෙන ලෙසිනේ සංගමොක් දෙන බණ අදහා නොගෙන දුකියේ වැඳ තොප කිම දුක් විඳිනේ. අදහස හැඩ පහළට ගසාගෙන යන මිනිසෙකු ළඟට ඔරුවක් ලං කළ විට එයට එම මිනිසා ගොඩනැවුනොත් ඒ මිනිසා සිදුවන්නේ ගම් වතුරට හසුවී විනාශ වීමටයි. දෙව් සැපත සහ නිවන් සැපත ලබා දෙන බුදුබණ විශ්වාස නොකොට අපායේ වැටි දුක් විඳ විනාශ වීමට උත්සාහ කරන්නේ ඇයි? ඊළඟට මේ චමිඳු ගංග වතුරෙහි යන මිනිසෙකු ලෙසිනේ ළඟ කළ ඔරුවට නොනැගෙන ලෙසිනේ සංගමොක් දෙන බණ අදහා නොගෙනේ දුගතියේ වැඳ කිම දුක් විඳිනේ. අදහස ගම් වතුරට මිනිසෙක් බෝට්ටුවක් ළඟට සේකට නැගින්න නැත්නම් මැරෙනවා වගේ බුදුබණ විශ්වාස කරන්නේ නැත්නම් අපායට වැටලා දුක් විඳින්නේ නැහැ. රයිස් හෑන්ඩ් කරලා තියන්න. දහම්දි කිව්වද නෑනේ? දහම්දි කිව්වනේ. නොකියපු ඉන්න තව 4 දෙනෙක්. කියන්න ඉක්මන් කරලා කැමති කෙනෙක්.
දහම්දි කිව්වද මම මතක නැහැ. කේසර කල්හාර මිහිරංග මිනුක ගඟ වතුරෙහි යන මිනිසෙකු දුකිනේ ළඟ ඔරුවට නොනැගෙන ලෙසිනේ හඟමොක් දෙන බන අදහා නොගෙනේ විමතිය දහනොගිනේ නොගෙනේ තොප දුගතියේ වැද තොප කිම දුක් විඳිනේ දුගතියේ වැද තොප විඳිනේ අදහස ගම් වතුරේ ගහගෙන යන මිනිසෙකුට ඔරුවක් ළඟ විට ඔහු නොනගන්නේ නම් විනාශ වෙයි. හැබැයි ඒ වගේ බුදු දහම විශ්වාස නොකරන කෙනෙකු විශ්වාස නොකර සිටිනේද අපායේ ගොස් දුක් විඳීමට සිදු වේ. හොඳයි. හරි. අයිසන් කළ තියන මිනිහ. හරි. දැන් මෙහි නදිනී කියනවා මේ දෙවන වාරේ විභාග තිබ්බලු. ඒකට ඒ විභාගෙදී මාතෘකාව රචනා මාතෘකාවක් ආවලු වනපෙතක අසිරී කියලා. අපි කලින් සතිය සාකච්ඡා කළේ. අනිත් අයටත් එහෙමද? සමහර පාසල් වල තිබ්බ සමහර ඒවා තිබ්බේ නැහැ දැන්. හරි. සමහර ඒවා තිබ්බයි. වාසල විද්‍යාලය කැමැත්තක් තියෙන්නේ. එතකොට මේ අර බලමු මේක පස්සේ කතා කරමු. කවුද දහම්දි කේසර මිහිරංග ඒ අය මොකද තත්ත්වේ? ඒ තුන් දෙනා අපි මේක අවසන් කරන්න ඕන මෙතනින්. මම පන්ති ආවේ නෑ සර්. හරි. එහෙනම් ඔයා සූදානම් වෙන්න. දැන් මේ වෙනකොට පස්සේ පන්ති අපි 8 වෙනි කවියේ ඉන්නේ. 8 වෙනි කවිය දක්වා සියල්ල සූදානම් කරලා තියාගන්න. කලින් ආවෙ තුනත් ඉස්සරහදී ඔයාලට ඕන වෙන නිසා මම මේ කියන්නේ. ඊළඟට කේසරත් එහෙමයි, ඊළඟට මිහිරංගත් එහෙමයි. පන්තිට සම්බන්ධ නොවෙච්ච නිසා වෙන්නේ නැති. හරි බලමු අපි මම කරලා ඊළඟට යමු. මේ අනික් කාරණාව දැන් ඔයගොල්ලෝ මේ ලෝ හෑන්ඩ් කරන්න තුන් දෙනෙක් විතරයි දුන්නේ මිහිරංගයි තුන් දෙනා කේසරයි ඒ වගේ තුන් දෙනෙක් ඉන්නේ. ඊළඟට මේ ඔයගොල්ලෝ මේ මම හිතන්නේ මේ ගන්නට ඇති මේ දෙසැම්බර් මාසෙට දාලා ස්ටඩි පැක් එක. දැන් ඒ ස්ටඩි පැක් එකේ සිංහල විෂයට අදාළව තිබුණු නිබන්ධනවල ගැටලුවක් තියෙනවනේ. ගණිත කවුරු හරි කියන්න එහෙම ගැටලුවක් තියෙනව නේද කියලා? මොකද්ද ප්‍රශ්නේ? නොවැම්බර් මාසේ ටිකම තමයි ලැබිලා තියෙන්නේ. දැන් ඔක ඔයගොල්ලන්ට විතරක් නෙමෙයි 8 9 10 11 පන්ති හතරෙම ওই ගැටලුව තියෙනවා. කියන්නේ මම නිබන්ධන ටික යවුවා ආයතනයේ ඒක print කරලා මේක කරන්නේ. ඒතරේ නිබන්ධන ටික යවුවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මේ නිබන්ධන ටික වෙනුවට කලින් මාසේ ආපු ෆෝල්ඩර් එකේ ඉච්ච නිබන්ධන ටික තමයි print කරලා තියෙන්නේ. දැන් නිබන්ධන ටික මයි ගාව තියෙනවා. කියන්නේ soft copy එක මයි ගාව තියෙනවා. දැන් ඔයගොල්ලෝ දැන් එනවනේ හිත අනිත් දවසක පන්තිට එනවනේ. දැන් ඔයගොල්ලන්ට මම හිතන්නේ පාඩම් 23ටම නිබන්ධන ලැබිලා තියෙන්නේ. 23 පාඩම් දක්වා නිබන්ධන මේක අර අපි අර දැන් ඉතිරි අපි ඔයගොල්ලෝගේ තුන්වෙනි වාරයේ සාමාන්‍යයෙන් අපි දැන් ඔයගොල්ලන්ට කතා කරගත්තේ විදියට අපි රැස්වීමේ සාකච්ඡා කරගත්ත විදියට ජනවාරි මාසෙ ඉඳලා අපි වැඩ කරන්නේ ඔයගොල්ලෝ 9 වසරේ වැඩ ටික. ජනවාරි මාසෙ ඉඳලා ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ වැඩ කරන්නේ 9 වසරේ. ඊට ඔයා 8 වසරේ ඉන්නේ. තව වාරයක් වල ඉතුරු වෙලා තිනවා. ඒ වාරයේ අවසන් වෙන්නේ දැන්ට තියෙන ක්‍රියාවලිය ඉඳලා වාරය අවසන් කරන්නේ අප්‍රේල් මාසේ 7 වෙනිදා. කියන 8 වෙනිදාට දෙන්නේ. එතකම ඔයගොල්ලන්ට තියෙන්නේ 8 වසරේ අවසන් වාරය. එතකොට අපි 8 වසරේ වාරයේ වැඩ අපිට පුළුවන් දැන් ඔයගොල්ලෝ ලබා දීලා තියෙන්නේ 23 වෙනි පාඩම දක්වා නිබන්ධන සියල්ල ලබා දීලා තියෙන නිසා වැඩ ටික ඉවර කරගන්න පුළුවන් අපිට. හැබැයි දැන් එහෙමයි කියලා තුන්වෙනි වාරයේ වැඩ ටික අපිට අතපසු කරන්න බෑ. ඒ කියන්නේ අතපසු කරන්න බෑ කියලා වැඩ ඉවර කරලා තියෙන්නේ. නමුත් අපි අර ඒක
අමතක කළා 8 වසරේ වැඩ ටික අමතක කළා 9 ඔක්කොම කතා කරන්න බැරි නිසා අපි දැනට ක්‍රියාවලිය අනුගමනය කරනවා. ඒ තමයි අපි අපි ඔයා දැන් 9 වසරේ යන්නේ 9 වසරේ වැඩ ටික පටන් ගන්නවා. 9 වසරේ වැඩ ටික කරන අතරේ අපි ඒකට අපිට ඔන්ලයින් පන්ති යන දිගටම තියෙන දැන් ඔන්ලයින් තාම අපි සමහරට අවස්ථාව දුන්නොත් අපි ජනවාරි මාසෙකට ෆිසිකල් ක්ලාස් පටන් ගන්න ඔන්ලයින් ඉන්නයිට ඔන්ලයින් කරන්න පුළුවන් ෆිසිකල් ඉන්නයිට ෆිසිකල් කරන්න පුළුවන්. ඒව තමයි තියෙන්නේ 8 වසරේ 9 වසරේ ගැටලුවක් වෙන එකක් නෑ. 9 වසර බොහෝ වෙලාට හෙම්බෙයි. එහෙම නැති වුණත් අපි මෙහෙම ආයතනයක් විදිහට ඔන්ලයින් පන්ති නොතිබුණත් දැනට අපි සාකච්ඡා කරලා තියෙන විදිහට ගුරුවරු ඔවුන්ගේ වෙනත් පන්ති තියෙන දැන් ආයතනයේ පන්ති විතර නෙවෙයි තවත් පන්ති තියෙනවනේ. වෙන පන්තිත් කරනවා. ඒතර ඒ 8 වසරේ වෙන පන්ති තියෙනවා. 9 වසරේ වෙන පන්ති තියෙනවා. දැන් ආයතනය විදිහට අපි ඔන්ලයින් පන්ති නතර කරත් මේ ක්‍රියාවලිය නතර වුණත් ඔයගොල්ලෝ ඔන්ලයින් විතරක් සම්බන්ධ වෙන අයට වෙනම අපි පන්තිය කරනවා. අපි සර් එක කතා කරලා උසරුත් එක්ක කතා කරලා අපි ඒවල ටික හදලා ගන්නවා. එනේ කවුරුවත් එහෙම මග දාලා යන්න අදහසක් නැහැ. එහෙම කරන්නේ නැහැ. හැබැයි ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ සාමාන්‍ය පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් හැම කෙනෙක්ම සාමාන්‍ය පන්තියට සම්බන්ධ වෙන්න මම හැමදාම කියනවා වගේ ඔන්ලයින් පන්තියේදී ඔයගොල්ලෝ කරන වැඩ පිළිබඳව මම සෑහීමකටපත් වෙන්නේ නැහැ. මෙතන ඉන්න දෙන්නේ තුන්දෙනෙක් හැර. අනිත් අය මම දන්නවා සාමාන්‍ය පන්තියට වැඩ කරලා තියෙන ඔයගොල්ලොත් එක. ඒතකොට ඒකත් එක්ක අදහසත් එක්ක ගත්තාම මේ අවබෝධයත් එක්ක ගත්තාම ගොඩක් අය වැඩ කරන්නේ කියන නිසා. ඒකට දැන් මේ ක්‍රියාවලිය තුළ මම කිව්වත් මම ඒක කරාද කියලා මට ඒක කරාද කියලා බලන්න ක්‍රමයක් නැහැ. දැන් මම නම් කරලා කිව්වොත් දෙන්නේ තුන්දෙනෙක් විතර ඉන්න මේ අයගෙන් නිශ්චිතවම ඔන්ලයින් වුණත් සාමාන්‍ය පන්ති වුණත් ඕම් වැඩ කරගෙන යනවා. කියන වැඩ ටික විතර කරනවා. හැබැයි බහුතරයක් 90කට වැඩි ඉන්නේ කියන වැඩ ටික හරියට කෙරෙන්නේ නැහැ. ඒක කම්මැලිකම එහෙම නැත්නම් පසුව අපි විපරමක් කරන්න ක්‍රමවේදයක් නැහැ. මෙයා කරාද කියලා මට බලන්න ක්‍රමයක් නැහැ. ඒ ක්‍රියාවල නිසා සමහරවිට එහෙම අතපසින් වෙනවා. ඒක වළක් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සාමාන්‍ය පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් හැම කෙනෙක්ම සාමාන්‍ය පන්තියට සම්බන්ධ වෙන එක පන්ති පටන් ගත්තාම තවකට එහෙම තීරණයක් නැහැ. අවසර ලැබෙයි කියලා හිතලා ලැබුණු ගමන් අපි මේ විදිහට පන්ති පටන් ගන්නවා. ඒතකොට දැන් ඔයගොල්ලෝ අපි මම කියලා ලබන මාසේ අපි ඔන්ලයින් කරත් ඔයගොල්ලෝ ලබන මාසේ වැඩ පටන් ගන්නේ ඔයගොල්ලෝ 9 වසරේ වැඩ ටික තමයි පටන් ගන්න. එතකොට 8 වසරේ ඉතිරි වැඩ නැත්නම් අතපසු වෙන වැඩ එහෙම නැත්නම් මුල් කාලේ අතපසු වෙච්ච වැඩ සියල්ලම නැවත පුනරීක්ෂණ ස්වභාවයෙන් අපි તો පද්ධතියින් දවසට විනාඩි ගොඩක් නෙමෙයි විනාඩි 20ක් නැත්නම් පැය භාගයක් විතර අරගෙන පැය දෙකක් පැය එකමාරක් කරනවා. සමහරවිට පැය දෙකක් වෙන්නත් පුළුවන්. මොකද වසර මාස දෙකක් දැන් පැය එකමාරක් පන්ති කරන්නේ. එහෙම ඔන්ලයින් විතරක් තිබුණොත් ලබන වාරේ ඉඳලා ඒ කියන්නේ ලබන අවුරුද්දේ ඉඳලා ඔයගොල්ලන්ට පැය දෙකක් අපිට පන්ති කරන්න මට්ටමට එයි. මොකද 9 වසරට දාලා වැඩ පටන් ගන්නත් ඕනේ. ඒ වැඩ ටික කරගෙන අතරේ 8 වසරේ වැඩ ටිකත් නැවත පුනරීක්ෂණයක් විදිහට යන්න ඕනේ. දැන් දෙකම යන්න වෙනවා. මොකද අවසාන වාරේ අපිට 9 වසරේ වැඩ ටික විතරක් කරන්න බෑ. 8 වසර ඉවර නැහැනේ. පාසලේ තුන්වෙනි වාරේ තිබ්බේ නැහැනේ. ඒතර වාසලේ තුන්වෙනි වාරට අදාළව පුනරීක්ෂණ පාඩම් ටික සියල්ලම නැවත වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ පුනරීක්ෂණයක් කරගෙන යනවා. ඒක නිසා නිබන්ධන කටලේ ගැටලුවක් තියෙනවා. ගැටලුවක් නැහැ කියන්නේ. මොකද දැන් අපිට මේ නිබන්ධන ටික තිබ්බලා මේකට ඒ වැඩ ටිකත් කරන්න පටන් ගන්න තිබ්බා. මොකද ඒක ලැබෙන ක්‍රමවේදයක් මම ඉස්සරහදී ආයතනයත් එක්ක කතා කරලා බලන්න මොකද්ද කරන්න පුළුවන් ක්‍රමවේද කියලා. කොහොම නමුත් අපි වැඩ ටික කරගෙන යනවා. උඹට වැඩ කිසිවක් අතපසු වෙන්නේ නැහැ. මොකද දැන් නිබන්ධන ලැබිලා තියෙනවා වැඩ කරන්න පුළුවන් කරන්න ඉතුරු වෙච්ච නිබන්ධන. එහෙම නොලැබුණු අය ඉන්නවනම් මට WhatsApp පණිවිඩයක් කරන්න මම මේ නිබන්ධන ලැබිච්ච අය. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕන එක පාඩමකට හැර දැන් මේ වෙනකොට නිබන්ධන එක පාඩම 18 වෙනි පාඩමට හැර අනෙක් සෑම පාඩමකටම මම නිබන්ධනයක් ලබා දීලා තියෙනවා වැඩ කරන්න. මුලින් හිටපු නැතයට අවශ්‍ය නම් ඒ අතපසු වෙච්ච නිබන්ධන අරගෙන උන්ට වැඩ කරන්න පුළුවන්. දැන් ඉදිරියේදී නැවත උන්ට දැන් අපිට සාමාන්‍ය තව සති දෙකක් තුනක් විතර යනකොට අනිවාර්යයෙන්ම තියරි සම්පූර්ණයෙන්ම අවසන්. මූලික කාරණා සියල්ල සාකච්ඡා කරලා අවසන් කරන්න පුළුවන් 8 වසරේ. හැබැයි ඔයගොල්ලෝගේ 8 වසරට දාලා තුන්වෙනි වාරය අවසන් වෙන්නේ අප්‍රේල් නිවාඩු දෙනකොට ඒක අවසන් වෙනවා. ඒකට ඒ දක්වා අපිට කාලය දිනන නමුත් එච්චර කාල අපි ගන්නෙ නැහැ. එච්චර කාල භාවිතා කරන්නේ නැහැ. පුනරීක්ෂණයක ඉක්මනට යනවා. ඊට අමතරව දැන් 22 23 පාඩම් වැඩ ටිකත් අවසන් කරලා පාඩම් ටිකේ වැඩ ටික අවසන් කරලා ව්‍යාකරණ ටිකත් අවසන් කරගෙන ඒවයින් ටික ඉස්සරහට කරගෙන යනවා. ඒක ලබන මාසෙදී අපිට එන 9 වසරේ වැඩ ටික තමයි ඔයගොල්ලෝ කරගෙන යන සූදානම් වෙන්නට ඕනේ. ඒකට දැන් හරිනම් අපි සාමාන්‍යයෙන් රටේ මෙවැනි වාතාවරණයක් නොතිබී සාමාන්‍ය විදිහට පන්ති තිබුණා නම් ඔයා දැන් ඉන්නේ 9 වසරේ. අපේ ආයතනයේ 9 වසරට පන්ති පටන් ගන්න දෙසැම්බර් මාසෙනේ. ඔයා 9 වසරේ ඉන්න දරුවෙක් දැන්. එහෙම බැලුවාම. ඒතකොට 9 වසරේ තමයි වැඩ කරන්න ඕන. නමුත් අපි තාම අටේ වැඩ ටික කරගෙන යන්නේ. ලබන මාසෙ අපි 9 වසරේ වැඩ ටික ඒ විදිහට ආරම්භ කරන 9 වසරේ වැඩ ටික අපි විදිහට පිළිවෙලට කරගෙන යනවා. මොකද විශ්වාස කරන්නේ නැහැ ලබන අවුරුද්දේ දැන් අප්‍රේල් වෙනකන් ওই ක්‍රියාවලිය දිගට ගියාට
අපෙල්ලනකම ක්‍රියාවලිය දිගට ගියාට විශ්වාස කරන්නේ නැහැ. ලබන අවුරුද්දෙත් ඒ කියන්නේ ඊළඟ අවුරුද්දෙත් ඔයගොල්ලන්ට තව මාස 3ක් ඉස්සරහට දී කියලා. මොකද දෙසැම්බර් නොවැම්බර් වෙනකොට ඔයගොල්ලෝ විභාග තියලා අවසන් කරයි කියන විශ්වාසය ඉන්න. මොකද ওই කොහොමත් අපිට පාසල් කාලය ගත්තාම ජනවාරි පෙබරවාරි මාර්තු කියන මාස තුන කොහොමත් අපේ අධ්‍යාපන කටයුතු වලට වඩා අනෙක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩ කටයුතු තමයි කරන්නේ. ක්‍රීඩා කරනවා. ওই වගේ දේවල් නිසා තමයි ඒක ටිකක් ගැටලුවක් නොවෙන්නේ. ඒක නිසා මම හිතනවා ලබන අවුරුද්දේ අපිට ඊටාම කෙටි කාල සීමාවකට අපිට මුළු අවුරුද්දම අපි ඉගෙන ගන්නවා මන්ති තුල. උත් ඔකට පාසල බොහෝ වෙලාට මේ මාසෙ පටන් ගත්තන් පස්සේ එතනින් එහා දිගට මාස 6ක වගේ කාලයක් 4ක වගේ කාලයක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. නමුත් අපි ජනවාරි ඉඳලාම අපේ වැඩ ටික කරගෙන යනවා. ඒකත් පොඩ්ඩක් අවබෝධ කරගෙන තියාගන්න. එහෙනම් ලබන මාසේ අපි 9 වසර පටන් ගන්න ඕගොල්ලොන්ට ඊළඟට 8 වසර නැවත පුනරීක්ෂණයක් යනවා. ඒක ගොඩක් වෙලා ගන්න නැහැ. ඒකට පැය භාගයක් විතර ගන්න පුළුවන් මේ පැය එකමාර පැය දෙකක් දක්වා දීර්ඝ වේ සමහරලාට පැය දෙකක් නැත්නම් පැය විනාඩි 45ක විතර එහෙම තමයි වැඩ ටික කරගෙන යන්නේ. නමුත් අපිට තව පාඩම් දෙකක් ඉතිරලා තියෙනවා. අපි මේ දෙකත් සාකච්ඡා කරගෙන යනවා. ඊළඟට අපි යමු ඉක්මන් කරලා මේ ඔයගොල්ලන්ට ලියන්න කිව්වා අපි ඊට කලින් අපි ඊළඟ දවසේ පාඩම් කරන් ඉන්න කවියට යන් කවි දෙකක් ඊළඟ දවසේ අපිට සූදානම් කරගන්න ඕනේ. ඒකෝර අපිට 21 වෙනි පාඩමේ කවි සටහන් කිරීම සම්පූර්ණයෙන් අවසන් කරගන්න පුළුවන්. මෙන්න මේ කවිය 9 වෙනි කවිය ඔයගොල්ලෝ පාඩම් කරගන්න. දැනට මට රයිස් හෑන්ඩ් කරලා කියන්න කවුද මේ පද්‍ය පන්ති 9 10 පාඩම් කරලා අවසන් කරලා තියෙන අය ඉන්නවද? 9 10 කවි දෙකත් පාඩම් කරලා අවසන්. එහෙම කවුරු ඉන්නවද? මම නෑ නේද? හරි. මිහිලා දෙන්නේ 9 පාඩම් 9 වෙනි කවියත් පාඩම් කරනවා. හරි කමක් නෑ. අපි කාලය වුණ තරම් තියෙන. ඔව් කියන්න පුතේ. 9 වෙනි කවිය විතරයි අපි. 9 වෙනි කවිය විතරයි. හරි. 9 වෙනි කවියත් පාඩම් කරලා දැන් මම 9 වෙනි කවිය අර්ථය හරි ලේසි සරලයි. මේක 9 වෙනි කවියේ කාව්‍ය අලංකාරය ගැන මම කතා කරා විශේෂයෙන්ම එලිසම අලංකාරය පිළිබඳව. ඒක නිසා ඒකත් එක්ක මතක් කරගෙන ගියත් අපි කතා කරන නිසාම වෙනුවා නම් බුදුගුණ වෙනුවාමය තනුවා නම් තමසිත තනුවායමය දෙනුවා නම් දන් පින් දෙනුවාමය දිනුවා නම් පරලෝ දිනුවාමය දෙනවා නම් කියන්නේ වර්ණනා කරනවා බුදුගුණ තමයි වර්ණනා කර යන්න ඕන. හිත හදා ගන්නව නම් නැත්නම් තනා ගන්නව නම් තමන්ගේ හිත තමයි හදා ගන්නට ඕන. දෙනව නම් දන් පින් තමයි දිය යුත්තේ. දිනනව නම් දිනන්නට ඕන වෙන මොනවත් නෙවෙයි. පරලෝකය. පරලෝකය කියන්නේ මරණින් මතු ලෝකය. මරණින් මතු ලෝකය. ඒ කියන්නේ සමහරවල් නිර්වාණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝක ජයග්‍රහණය කිරීම වෙන්න පුළුවන්. ඕක තමයි අදහස් සරල කවියක් මේ කවිය වලින් ගත්තාම අර්ථය ඊටාම ලේසි කවියක්. ඕගොල්ලෝගේ ව්‍යවහාරයෙන් කියනවා. දැන් මේක දිහා බලාගෙන වර්ණනා කරන්නේ නම් බුදුගුණ වර්ණනා කිරීම කළ යුතු. ඔහොම එපා මට. මම එහෙම අර්ථයක් අදහස් කරන්නේ අදත් කීප දෙනෙක් කෙනෙක් දිනකට එහෙම අදහස් ඉදිරියට කරපය. මම එහෙම බලාපොරොත්තු වෙන්නේ මම අදහස් කරන්නේ මේ කවියේ අදහස ඕගොල්ලෝගේ වචනෙන්. දැන් මම කියන්නේ නැහනේ වර්ණනා කරන්නේ නම් බුදුගුණ වර්ණනා බුදුන් වහන්සේ ගුණ වර්ණනා කරන එහෙම නෙවෙයි මම කිව්වේ වෙනුවා නම් බුදුගුණ වෙනුවාමේ වර්ණනා කරනවා බුදුගුණ තමයි වර්ණනා කරන්නට ඕන. තනුවා නම් තමසිත තනුවාමය. තනනවා නම් නැත්නම් හදා ගන්නවා නම් ඔක තනනවා කියලා කියන හදා ගන්නවා කියන එක හදා ගන්නවා නම් තමන්ගේ හිත තමයි හදා ගන්නට ඕන. දෙනවා නම් දන් පින් තමයි දෙන්නට ඕන. දිනනවා නම් පරලෝකයේ කියන මරණින් මතු ලෝකයේ තමයි ජයග්‍රහණය කරන්න ඕන. ඔක තමයි අර්ථය සරලද. අන්න එහෙම තමයි අර්ථය මම බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව කිසිසේත්ම මේ තියෙන වර්ණනා කරන්නේ නම් බුදුන්ගේ වහන්සේගේ ගුණ වර්ණනා කළ යුතුයි. දනාගන්නේ නම් සකස් කරගත් නැහැ නම් තමයි හිත සකස් කර. ඕව නෙවෙයි ඔහොම නෙවෙයි අර්ථය අවශ්‍ය කරන්නේ. අන්න අර විදිහට ඒ කවියේ තියෙන පද පිළිවෙල අරගෙන මේ අනුව අර්ථය කියන්නේ. හරිද? ඒ කවිය සූදානම් කරගන්න ඊළඟ දවසේ ඊළඟට අවසාන කවිය ලෝඩ සංග්‍රහයෙන් උපුටාගෙන තියෙන මේ අවසාන කවිය කෙලියට කඩක් සංගවා යහළුවෙකුගෙන එලිකොට නැවත දුන් මිනිසෙකුට එතකිනේ විලිවැස්මක් නොම විය දෙවි උවත් අනේ කෙලියටවත් නොකරව සොරකමක් දැනේ නේද? විහිළුවකට වගේ යාළුවෙක්ගේ විලිවහ ගන්න තිබුණ නැත්නම් තමන්ගේ ඇඳන් හිටපු රිදි කඩක් මොකක් කරාද? සොරකම් කළා. විහිළුවකටයි මේ වැඩේ කරේ. හරිද? විහිළුවකටයි කරේ. ඒක ආපහු දුන්නා. විහිළුවකට කළා බව කියලා ඒක ආපහු දුන්නා. යාළුවෙක්ගේ රිදි කෑල්ලක් රිදි කඩක් කියලා රිදි කෑල්ලක් යාළුවෙක්ගේ රිදි කෑල්ලක් සෙල්ලමට නැත්තම් විහිළුවට වගේ යාළුවෙක්ගේ රිදි කෑල්ලක් සෙල්ලමට විහිළුවට වගේ හොරකම් කරගත්තා. ඒ හොරකම් කරගෙන ඉවරලා ආපහු විහිළුවට කරේ වැඩි කරගෙන ඉවරලා නැවත ඒක විහිළුවක් කළා කියලා යා ඒක ආපහු දුන්නා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. ඒක පවක් බවටපත් වෙනවා. මොකද ඒ පාපයෙන් නිසා එයා දෙවියෙක් වෙලා ඉපදුනා. ඒ යාළුවෝ දෙවියෙක් වෙලා ඉපදුනා. ඉපදිලත් එයාට මොකක් වුණාද? එයාගේ විලිවසා ගන්න. නේද? ලැජ්ජාශීලී ප්‍රදේශ වසා ගන්නට එයාට
රෙදි කඩක් ලැබුණේ නැහැ. අන්න බලන්න විහිළුවකටවත් එහෙනම් මොකද්ද? හොරකම් කරන්න එපා කියන පණිවිඩය තමයි දෙන්නේ. විහිළුවකටත් හොරකම් කරන්න එපා. බලන්න විහිළුවට තමන්ගේ යාළුවගේ රෙදි කඩ හොරකම් කරලා ඒක ආපහු දුන්නා. විහිළුවට කරා කියලා. ඒක දුන්නත් ඒකේ පාපෙන් යාට ගැලවෙන්න බැරුණා. එයා දෙවියෙක් වෙලා ඉපදුනා. ඉපදුනත් යාට අඳින්න තමන්ගේ විලි වසා ගන්නට, නිදහස් ප්‍රදේශ වසා ගන්නට රෙදි කඩක් තිබ්බේ නැහැ. ඒ හොරකමේ ඵල විපාක නිසා විහිළුවකටවත් එහෙනම් නිකමටවත් සොරකම් කරන්න සොරසිතක් ඇති කරගන්න එපා කියන පණිවිඩය තමයි මෙතන දෙන්නේ. ඔන්න ඔය කවිද ඊළඟ දවස් වෙනකොට ඔයගොල්ලෝ සූදානම් කරලා තියාගන්න මම ගන්නවා. හරිනේ? හරි. ඒතර මේ ටික අපි කතා කරා කලින් දවසේ ඔයගොල්ලෝ උත්තර ලියලා තිබ්බ බොහෝ අය. ඒත් තවම ඉතින් උත්තර ලියලා වන්න නැති අයත් ඉන්න ඕන තරම්. ඔය ෆිසිකල් ක්ලාස් එක සාමාන්‍ය පන්ති වලට මම ඉතින් ඔය උත්තර ගන්න හැටි දන්නව නේද? හරි. මේ ටික උත්තර පොඩ්ඩක් ගත්තොත් එහෙම මේ ටිකේ පිළිතුරු ටික පොඩ්ඩක් බැලුවොත් එහෙම මේකේ අපි ගත්තොත් එහෙම මේ විදුලි එළිය වැරදුනොත් දශලෝමෙට විදිමු නොහැකි වන්නේ වන්නාසේ කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවා. ඒකේ උත්තරේ ඉස්සරහින් දිනව නේද? මොකද්ද පිළිතුර? විදුලි එළිය වැරදුනොත් දශලෝමෙට වැදීමට නොහැකි වන්නාසේ මොකක් වෙනවද? අස්තිර කය ලද අස්තිර කය ලද විට පින්වලකොත් නිවන් අවබෝධ කරගන්න බැරි වෙන. බලන්න උපමා කරනවා උපමේය තියෙනවා. මේ පැත්තේ උපමාව මේ පැත්තේ උපමේය වගේ එකක් තමයි තියෙන්නේ. තමන්ගේම මෙන්ම අනුන්ගේ යහපත ගැන හිතන්නේ නම් මොකක් වෙනවද? සංසාරේ මැරෙන සසරා නිවනේ නිවන් පුරේ සැප සම්පත්තිය ලබා ගන්න පුළුවන් නේද? පව කර දෙතා එය ඊට මිහිරියයි සිතුණා. මොකද වෙන්නේ? මට ඒකට අදාළ කවිය කියන්නේ කරන කලන පව මිහිරිය මේසේ විදින කලට දුක් දැඩි වේගිනිසේ නේද? ඒ කවිය තමයි එන්නේ. ඊළඟට අධාර්මිකව ජීවත් වෙනට වඩා ධාර්මික මියාම වටිනවා. ධාර්මිකව මියාම වටිනවා. කවිය ආදමින් ජීවත් වෙනවා වෙනකොට කාමෙහි ඇලී ගැලී වෙසෙන්නා ලිපගිනි මොළවන කවිය පොඩ්ඩක් මතක් කරමු. ලිපගිනි මොළවන හැපයක් යයි කකුලුව දිය කෙලියේ එපවත් ඔපසිත තොත් නොපැකිලියේ සැපයක් නම් නැත කම් සැප කෙලියේ. හරි. අසල නිවසක බඩු බාහිර ආදී කුරුන් ගෙන යන දැක තම නිවස රැකගන්නේ නම් මොන වගේ දෙයක? සියලු සතුන් මාර්යාගෙන යන දැක පින් නොකරන්නේ ඇයි? කවියක් මතක් කරමු. අසල්ගේක සොරකම් අසල්ගේක දවසක මේ කවිය. හරිද? හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම ගඟෙහි ගසාගෙන යන මිනිසෙකු වෙත ඔරුවක් ගෙන ගියත් එයට ගොඩ නොවන්නාසේ මොකක් කරනවද? බුදුදහම පිළිපදින සුගතින නොවදින්නේ. ඇයි? හරිද? හරි. කවිය මතක් කරන්න. ගංගා වතුරෙහි යන මිනිසෙකු ලෙසිනේ ළඟ කර ඔරුවට නොනගන ලෙසිනේ නේද? හරි. ඊළඟට අවසානයේ ගත සෙල්ලමට මෙන් යහළුවක ඇඳුමක් හොරගම් කිරීමෙන් සිදු වූ පාපය නිසා මොකක් වුණාද? දෙවියෙකු ඉපදුනත් තිලිවැස්මක් ලැබුණා කියන විදිහසා ගන්න රෙදි කැලක් ඔය විදිහසා ගන්න ඇඳුමක් ලැබුණ නැහැ කියන එක තමයි කියන්නේ. හරිද? අවසාන කවිය තමයි කවිය. ඒතර ඔන්න ඔය විදිහට මේ උත්තර ටික ඔයගොල්ලෝ ඉසිනේ උත්තර ලියලා ඇති කියලා හිතනවා. හැම කෙනෙක්ම පිළිතුරු ටික ලියන්න. ඊළඟට නිබන්ධනයේ පිළිතුරු ටිකත් ඔයගොල්ලෝ ලියන්න අවශ්‍යයි කියලා කිව්වා. නිබන්ධනයේ කවි ටික ලියන්න කිව්ව ඔක්කොම පාඩම් කවි ටික ප්‍රශ්න ටික උත්තර පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒක උත්තර ලියලා සියලුම කවි ටික ලියන්න කිව්වා පාඩම් කරපු කවි ටික පාඩම් කරලා අවසන් කරපු කවි ටික ඊළඟට මේ සටහන අපි සම්පූර්ණ කරගත්තා. ඊළඟට මෙන්න මේ අවසාන ටිකට උත්තර ටික ලියන්න කියලා කිව්වා. ඒක එදා බැලුවා නේද? ඒක අවසන් කරායි. හරි. එතකොට අපි ඔන්න ওই ටික 21 වෙනි පාඩම වල දාලා වැඩ ටික විදිහට අවසන් කරගත්තා. 22 23 පාඩම් වලට අපි යන්න තියෙනවා. ඊළඟට මම අද ඔයගොල්ලන්ට අර මම නිබන්ධනයේ කතා කරන්නේ මේ ප්‍රායෝගික කොටස් ටික අර සිරිත් මල්දම සුභාෂිත ලෝකෝපකාර වෙන ග්‍රන්ථහා උපදේශ ජන කවි ඇසුරින් යහපත් ජීවිතයට යනවායින් විධිවත්ව නිර්මාණයක් කරන. දැන් ඔකට යම්කිසි දැනුම් ප්‍රමාණයක් මම ලබා දීලා තිනවා. ඔයාලට මම දුන්න සිරිත් මල්දමේ කවියක් දුන්නා, සුභාෂිතේ කවියක් දුන්නා, ලෝකෝපකාර කවියක් දුන්නා. ඊළඟට උපදේශාත්මක ජන කවියක් දුන්නා. මතකද නේද? තකට තක මිසක නොතකට තකන එක එකට එක නොකට පිටුපා දුවන එක දුකට අනුන්ගේ පිටක් නොවන එක මොකට වැදුවාද උගේ මව් නොඉඳනිකා කියලා කවියක් දුන්නේ. ඒ උපදේශාත්මක ජන කවියක්. හරිද? ඔන්න විදිහට කවි පහක් මේකට දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් තවත් කවි හොයන්න. උපදේශාත්මක ජන කවි තවත් මම දුන්නා. ඔයගොල්ලන්ට කතා කරා ඔයගොල්ලොත් එක්ක ගොඩක් ඒවා
මතක තියාගන්න අවශ්‍යයි. එතකොට මේ ප්‍රායෝගික අභ්‍යාස කරන්න ඔයගොල්ලෝ යම්කිසි පහසුවක් ලැබෙන්නට ඇති අන්නේ කොටස ඔස්සේ. හරිද? හරි. ඊළඟට අපි අද මේ විරුද්ධාර්ථ වචන කියන එකට යන්න තියෙන්නේ. නමුත් ඒකට යන්න කලින් මම වෙන කොටසකට යනවා. ඒකට ගිහිල්ලා නැවත විරුද්ධාර්ථ වචන වලට එනවා. හරිද? මෙන්න මේ පාඩමට අපි අද අවධානය යොමු කරලා ඊට පස්සේ අපි අර ව්‍යාකරණ කොටසට නැවත එමු. ව්‍යාකරණ කොටසට නැවත එමු. හරිද? හරි. එතකොට දැන් අපි ඔයගොල්ලෝ දන්නවා මේ මුහුදේ කියන එක. හරිද? මුහුද කියන එක ඔයගොල්ලෝ දන්නවා. මට විනාඩියක් දෙන්න. අපි බලමු. මුහුදු පතුල පිළිබඳව අපි මුහුදු පතුල සහ ආශ්‍රිත කතාවක් අද අපි කතා කරන්නේ. ඒක නිසා එකට අදාළව හොඳයි. ඒක මම පොඩ්ඩක් අපි ගත්තේ මේ මුහුදු පතුල ගැන අපි සාකච්ඡා කරන නිසා. Peculiar, because planes do not belong in the water, they belong in the air. The Vought 4U Corsair served the United States military in World War II as the most capable carrier-based aircraft. This plane was sunken when a pilot attempted to make it back to the aircraft carrier before he ran out of fuel. Knowing that his attempts were futile, he was able to change his route and land in the ocean. Once he landed the plane, it began to submerge rapidly. He was then able to free himself before it sank and survived the crash. 12. The lost city of Heraklion was a legend, and not a city that people expected to find. An archaeologist
archaeologist named Frank Gaudio found this mythical city when he was searching for French warships. Thonis Heraklion is located off the coast of Alexandria. In addition to the ruins, there were 64 ships, statues that stood up to 16 feet tall, and 700 anchors. Pictured is an incredible temple to the god Amun-Gareb. The ruins can give a glimpse into the life of Egyptians over 2,300 years ago. 11. On February 17, 1944, during World War II, 5 fleet carriers along with support ships descended on the Caroline Islands in the South Pacific in a surprise attack. The Japanese had moved additional ships to the area a week before, and this resulted in over 250 aircraft destroyed. Approximately 400 Japanese soldiers were trapped and died while in the cargo holds. The fleet was forgotten and left in the same spot until the 60s, when there began rescue efforts to retrieve bodies and return them to Japan for burial. The underwater burial site is known as the Ghost Fleet. 10. The Cancun Underwater Museum has over 500 underwater sculptures dedicated to the art of conservation. This unique attraction offers divers a spectacular view of the statues that can be seen from a glass-bottom boat. The museum began its venture in Cancun in 2009 and was completed in 2013. Each figure was made from a pH-neutral cement, coral, seaweed, and algae. The reason for this is to help benefit and protect coral reefs. Coral reefs can be created from sunken ships that fall to the bottom of the ocean floor. These statues are used to help save the ocean by creating a new way to grow coral reefs. 9. MS Zenobia was a Swedish ferry boat that sank on her maiden voyage in 1980 near Larnaca, Cyprus. After passing through the Strait of Gibraltar en route to Athens, Greece, the captain began to notice problems associated with steering. Once they arrived at Larnaca, the problem occurred again, and the computerized pumping system was forcing additional water into the adjacent ballast tanks because of a software error. A few days later, the ferry sank in Larnaca Bay. Now, it is a favorite dive site for visitors in Cyprus. 8. From land, the swimming hole Angelita looks like an average swimming hole. It is located in the Yucatan in Mexico. Divers have to plunge down nearly 100 feet underwater to see the river. The underwater river is a cenote that is just an optical illusion produced by a cloud of hydrogen sulfide intermingling with the surrounding salt water. 7. The USS Oriskany, or known by its nickname as the Mighty O, was one of the small amount of Essex-class aircraft carriers finished only after World War II for the United States Navy. The ship was called for the Battle of Oriskany through the Revolutionary War. The aircraft carrier saw years of combat through both the Korean and Vietnam Wars before the carrier was purposely sunk to become part of the world's largest artificial coral reef. 6. Several miles off New Jersey's coast lies an unanticipated site below the ocean's surface. 2 trains were found in 1985, but no one knows for sure how they got there. The most accepted theory behind how the locomotives got there is that in the 1850s, the trains were being transported from the place they were built to their new home, which was likely a rail yard. Because the locomotives were small, they could have been pushed overboard into the sea. Now, the trains give an interesting spot for divers. 5. Yonaguni Monument is located off the coast of the Ryukyu Islands in Japan. This monument is connected to a large rock mass in the ocean and believed to have been deposited over 20 million years ago. The main monument is a rectangular formation which measures 490 by 130 feet. The rock formation is made out of moderate to very fine sandstones and mudstones. Scientists who have studied the formation have concluded that some of the features could be man-made. One scientist believes that the site could be fragments of the legendary lost continent of Mu. 4. The SS President Coolidge was an ocean liner from the US. The large ship saw its nautical days finish after yielding to mines near the large military base on Espiritu Santo. Now the deep ship is used as a dive site. Divers can see a mostly intact cruise liner and a military ship. They can swim through numerous parts of the ship. There are guns, cannons, jeeps, a stunning statue of the lady, chandeliers, and a mosaic tile fountain. Coral grows around the ocean liner where the divers can view sea creatures such as reef fish, barracuda, sea turtles, and moray eels. 3. The Titanic was the world's largest cruise ship and sank on her maiden voyage in April of 1912. The ship was touted as unsinkable and was supposed to be one of the safest ships ever built. She collided with an iceberg and nearly half of the passengers lost their lives due to the inadequate supply of lifeboats on board. 2. The Lion City is a real-life Atlantis located in China. The city was purposely flooded to make way for building of a hydroelectric power station in 1959. Unfortunately, the city was forgotten, but remains largely intact for being underwater for 50 years. Currently, there are plans in the works for divers who would like to use this metropolis as a tourist site.
1. The SS Thistlegorm was a merchant ship that was sunk during World War II in the Red Sea. She set sail for Alexandria, Egypt, when 2 bombs were dropped on her from above. The bomb struck the stern of the ship and it quickly sank. The ship held everything from vehicles, motorcycles, ammunition, and other weaponry. Now, the SS Thistlegorm is used as a recreational diving site. What is the craziest thing you found while diving in the ocean? We would love to hear what you have to say in the comments below. Don't හරි. එතකොට දැන් අපි ওই බැලුවේ මේ මුහුදුපත් වෙච්ච බාණ්ඩ ප්‍රවාහන නෞකා කීපයක් විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැක්කා. දැන් ওই වගේ එකක්ම තමයි මේ පාඩමේ තියෙන්නේ. අපි මුලින් දැක්කේ අපි මුලින් බැලුවා මුහුදු පත්ලේ කිමිදීම් මගින් නැත්නම් මුහුදේ කිමිදලා මුහුදේ අසිරිය බලන්න මේ කිමිදුම් කරුවෝ පිළිබඳව පොඩි අදහසක් අපි එකතු කරගත්තා පළවෙනි ටිකේ මුහුදත් අපි කියන මුහුදු පත්ලට අපි කියන මේ අලංකාර මුහුදු පත්ලට මුහුදු වැසි වනාන්තර කියලා ඒවට කියන අලංකාරය. ඊළඟට දැන් මෙතන අපි දෙවෙනිවක් බැලුවේ අපි මේ වෙනකොට නැව් 10ක් 12ක් පැරණි නැව් ඒවා නටබුන් බවට පත් වෙලා තියෙනවා. අපිට පුරාවිද්‍යාවට අයත් නටබුන් බවට පත් වෙලා තියෙනවා. ඒතරම නටබුන් තියෙන්නේ ගොඩබිම් විතරක් නෙවෙයි මුහුදෙත් තියෙනවා. දැන් ওই නැව් කීපයක්ම අපි හඳුනගත්තා. ඒ ඔක්කොම අර මුහුදු පතුලේ නැත්තම් බාහන ප්‍රහාණ දැන් සමහර ඔයගොල්ලෝ දැක්ක අර විවිධ පින්තූර නැත්තම් විවිධ අඹපු රූප ඊට පස්සේ මැටි බඳුන් ඊට පස්සේ බෝතල් වර්ග ඊළඟ ප්‍රවාහණය කරපු භාණ්ඩ නැත්නම් උදාහරණ වාහන තිබ්බා ඊට පස්සේ බයිසිකල් නැත්නම් අතුරු පැදි වගේ ගොඩාක් අපි හඳුනගත්තා. මේ ඔක්කොම අර භාණ්ඩ ප්‍රවාහණය කරන නෞකාවල නෞකා ගිනි මුහුදුපත් වීම මගින් නැති වෙච්ච තත්ත්වයක්. නැත්නම් ඒවායේ හමු වෙච්ච දේවල්. දැන් අපි දැක්කර නැව් ගොඩාක් ඒවා මේ පාඩමේ සාකච්ඡා කරන අර පාසි බැඳි මුහුදු වෙල්ලෝ බැඳිලා නේද ඒවා සම්පූර්ණ වැහිලා තියෙන්නේ. ඒවා සොයමින් ඒවා ගවේෂණය කරමින් කිමිදුම් කරුවෝ ඒවා පිළිබඳව සෙවීමක් සොයා බැලීමක් කරන මේ පාඩම තුලත් ඔන්න ඕකම තමයි තියෙන්නේ. මේ පාඩමේ සාකච්ඡා කරේ ලංකාවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන්නතර මුහුදේ මුහුදුපත් වෙච්ච නැවක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ඒ නැව තුල තිබුණු ඓතිහාසික නැත්නම් පැරණි වටිනාකමක යුක්ත ගඩු භාණ්ඩ කීපයක් පිළිබඳව මේ පාඩම තුල සාකච්ඡා කරන්නේ. ඒකයි මේ කියන්නේ මේ අපි හඳුනාගත් අර නැව එකක්වත් මේ නැව පිළිබඳව ඒ සටහනේ තිබ්බේ නැහැ. මේ වෙයි තිබ්බා ඇමරිකාවේ නැව පිළිබඳව තිබ්බා චීන නැව දෙක තුනක් ගැන සඳහන් වුණා නේද? වියට්නාම් නැවක් ගැන සඳහන් වුණා නේද? ඔය 1800 ගණන් වල 1900 ගණන් වල මුහුදුපත් වෙච්ච නැව කීපයක් තමයි අපි දැක්කේ. ඒ වගේ තවත් එක අවස්ථාවක් තමයි මේ ලංකාවේ හම්බන්තොට මාගම්පුර ප්‍රදේශයේ නැත්නම් ඒ ආසිත මුහුදේදී මුහුදුපත් වෙච්ච නැව පිළිබඳව මේ පාඩම තුල සාකච්ඡා කරන්නේ. ඒ දැන් අපි සාමාන්‍යයෙන් අපි ගොඩබිම අපි කියන මේ අපි අනුරාධපුර පොළොන්නරුව ඒ වගේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක භූමි නිරීක්ෂණය කිරීම මගින් ඒවා කැණීම් කිරීම මගින් ඒවායේ යම් තොරතුරු ඉතිහාසයේ තොරතුරු තමයි ගවේෂණය කරන්නේ. ඒවායේ ඒ නටබුන් හරහා ඓතිහාසික නටබුන් නැත්නම් ඓතිහාසික භූමි පරීක්ෂණය කිරීම නැත්නම් ඒ නටබුන් කැණීම් මගින් අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවල ඉතිහාසය පිළිබඳ විමසීමක් කරන ඉතිහාසය පිළිබඳ තොරතුරු හොයන්නේ ඉතිහාසය පිළිබඳ කියවීමක් කරන්නේ. ඒ වගේම තමයි මුහුදුපත් වෙච්ච ඓතිහාසික නැව් නැත්නම් ඉතිහාසයේ මුහුදුපත් වෙච්ච නැව් වල තියෙන යම් කොටස් යම් දේවල් කිවිදුම් කරු විදිහින් සොයා ගිහිල්ලා ඒවායින් කරන්නේ ඉතිහාසය පිළිබඳව සොයා බැලීමක්. ඒවා නටබු මේ පාඩම සාකච්ඡා කරන ඒවා පිළිබඳව සොයා බැලීමක් කරන මේ පාඩම තුල තියෙන්නේ තොන්න ඕකම තමයි ඕගැල තමයි මේ පාඩම තුල සාකච්ඡා කරන්නේ. ඉතින් මම කැමතියි මේකේ වචනත් එක්කම අපි ඉස්සරහට ගමන් කරන්න. සායුර කියලා කියන්නේ අපි දන්නවා මුහුද සමානාර්ථ පද කලින් පාඩමේ තිබ්බ ඉරිසිතා විරුද්ධාර්ථ පද තිබිච්ච සම මේක ගන්නවා. සාගරයේ මුහුද සායුරට කියන නම් කීපයක් කියන්නේ? සායුර මුහුදට කියන නම් කීපයක් කියන්නේ? රුවනාර. රුවනාර කියන තව? සිදු. සිදු කියනවා. ඔව් සිදු කියනවා තව? සාගරය. සාගරය කියනවා. මෙන්න මේ වගේ නම් ටිකක් කියනවා මුහුදට. මුහුදට කියනවා සාගරය සයුර නැත්නම් සාගරය කියනවා සමුද්‍රය කියනවා. සමුද්‍රය කියන දැන් මේ සමානාර්ථ වචන ඕගොල්ලෝට ඉස්සරහදී ඕනද? 10 11ට අනිවාර්යෙන් ඕන. නම් මෙදිත් දැනගෙන ඉන්න ඕන. හරිද? ඒතර සාගරය සමුද්‍රය සින්දු කියලා කියන සංඥක දුයන්න යන සින්දුත් තියෙනවා. ඊළඟට සින්දු කියලා තියෙනවා. සින්දු කියලා කියනකොට මෙන්න මේ සින්දු මහා ප්‍රාණ කියන්නේ මේ සින්දු කියලා සින්දු මහා ප්‍රාණ කියන්නේ ඒ කියන්නේ සාගර. දැන් ඔන්න බලන්න සින්දු මොකද? රත්නාකර කියලා කියන දලනිදු කියන දලනිදු කියන අර්ණාව කියලා කියන
අමාරු වගලට කියන්න නැති උති. ජලනීති කියලාත් කියන. මොහොතට. ජලනීති අරණාව අනව කියලා මේ ඔයාලට හුරු නැති වචනයක් මේ අනව කියන එක අනව කියලා කියන්නේ මොහොතට. මොහොතට අනව කියලා කියන මූල දෙක නෑ. අනව. ගොඩාක් තියෙන වචන අපි ඒවා ඉගෙන ගන්නවා 10 වසරේදී 11 වසරේදී වෙනම කොටසක් විදියට ගොරවනවා මෙහෙට පොඩි පොඩි යන්තම් තියෙනවා. නමුත් අපි කොහොමද පන්ති කරමු නේද එහෙම. ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ අපහසු නම් ඉතින් ලොග් අවුට් වෙන පන්ති කරගන්න අමාරු අය මෙහෙ තව එහෙම ලොකු ගැටලුවක් නෑ වැස්සක් ගොරවන එකත් යන්තම් තියෙනවා. මුත් අපි පන්ති කරගෙන යනවා. හරිද? ඒතර ඔන්න ඔය වගේ සාගරය, සමුද්‍ර, සින්දු, ජලනිධි, ඊට පස්සේ අර්ණාව, අනව, රුවනාර, රත්නාකර කියලා කියවනේ. රත්නාකර මුහුද ඔය වගේ ගොඩාක් නම් මුහුද සම්බන්ධයෙන් භාවිත කරනවා. ගැබෙන් කියලා කියන්නේ ගර්භයෙන්. ගැබ කියලා කියන ගර්භය කියලා කියන ගර්භය කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියන බඩ කියලා කියන්නේ ඕකටම තමයි. දැන් මෙතන අදහස ඇතුලෙන්. මෙතන අදහස ඇතුලෙන් කියන එක ගර්භය කියන අදහස ඇතුලෙන් කියන එක. ඊට පස්සේ නේන සමහරෙන් මේ මුහුද යටින් මතු කියලා ගන්නේ උඩට පැමිණි කියන එක. මතු කියලා කියන්නේ උඩට පැමිණි කියන අදහස. මතු කියන්නේ උඩට පැමිණි කියන අදහස. නැවත මහා සායුරේ උඩට මතුනා කියලා උඩට ආව කියන එක නෙමෙයි. තොරතුරු මතුවෙච්ච නැවක් පිළිබඳව තමයි මේක මේ සාකච්ඡා කරන්න කියලා ඔයගොල්ලෝ දන්නවා. හරිද? වචන වල අර්ථය ගත්තේ සමානාර්ථ පද සාමාන්‍යයෙන් අපෙන් බලාපොරොත්තු වෙන නිසා. ඊළඟට අපි ඉස්සරහට ගියොත් තව ටිකක් අපිට හැඳින්වීමක් තියෙනවා. හැඳින්වීම තුළ තියෙන්නේ මේ නැව සම්බන්ධ පාඩම සම්බන්ධ පොඩි හැඳින්වීමක්. අතීතයේ රෝහණ රාජධානි රෝහණ නැත්නම් රුහුණු රාජධානියක් කියලා අපි දන්නවා. රාජකීයගේ පාලනය යටතේ තියෙන ප්‍රදේශයක් වලවේගංග වල හම්බන්තොට ප්‍රදේශයෙන් තමයි වලවේගංග කලාබසින් කියලා අපි දන්න මුහුදට වැටෙන කියලා අපි දන්නවා. අම්බලන්තොටින් නේද? එතකොට අන්නේ ඒ ආසිත රිද්දියගම නගරේ සහ රම්බා විහාර ආදී ප්‍රදේශවලට ඔරු පාර ඔස්සේ ගෙනෙන දේශ නිෂ්පාදන රටපැටුවේ ගොඩවාය කියන වරාය. දැන් හම්බන්තොට වරාය කියලා ඉදි කරලා තියෙන ප්‍රදේශය ගොඩවාය වරාය කියලා ඉස්සර වරායක් බවට පත් කරලා තියෙනවා. අන්න ඒක දැන් මේ කතා කරන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ක්‍රිස්තු වර්ෂ ආරම්භක ක්‍රිස්තු පූර්ව යුගය කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උප්පත්තිය ලබන්නට පෙර යුගයේ ඉඳලා ක්‍රිස්තුස් වහන්සේ උප්පත්තිය ලබන්නට පෙර. ඊට පස්සේ ඊළඟට ක්‍රිස්තු වර්ෂ කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උප්පත්තිය ලැබුවෙන් පස්සේ කාල සීමාව මේ කාල සීමාව ක්‍රිස්තුස් වහන්සේ උප්පත්තිය ලැබුවෙන් පස්සේ කාල සීමාව විදිහට සලකන ක්‍රිස්තු වර්ෂ බවට පත් වෙනවා. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේදී ක්‍රිස්තු වහන්සේ ඉපදිලා 200 වෙනි අවුරුදු සීමාව තුළ වරායෙන් ලැබුණු මුදල් හා ඒ බදු මුදල් ඒ ආසන්නයේ පිහිටි ගොඩවාය විහාරස්ථාන ජීවුණා ඒ දුතුපා ගජබා රජු විසින් පිටුව ඇති සෙල්ලි මේ සාක්ෂි අපේනවා. හරිද? ඔන්නයි කටයුතු පිළිබඳ විවරණයක් තියෙනවා. ඊළඟට ඒ කාලේ මේ වරාය ආසන්නයේ ගිලී ගිය නැවක් තත් සමුද්‍ර ගවේෂණයක් මගින් සොයාගත් ආකාරය මේ පාඩමට විෂය කරන පාඩමේ දින අර කතා කරන ටික මේ ඕගොල්ලෝ දාන මේ පින්තූරේ තියෙන්නේ toy කිමිදීම් මගින් ඒ වරායේ ඒ නැවේ තියෙන යම් කොටස් පුරාවිද්‍යාත්මක කොටස් ඉහළට ගෙනීම. ගාල්ල සමුද්‍ර විද්‍යා ඒකකයේ ස්ථාන භාර නිලධාරී WM චන්ද්‍රරත්න AM ඒ දයානන්ද රසික මුතු කුමාරන SM නන්දදාස KD පාලිත වීරසිංහ WK සනත් හා දුලිප් අසංකර මහතුරුන් ගවේෂණ කටයුතු සඳහා සහභාගී වෙලා තියෙනවලු. ওই නැවේ ගවේෂණ කටයුතු සහභාගී වෙච්ච පිරිස ගැන කතා කරන්නේ වචන කුල විශේෂයෙන්ම හඳුනා ගන්න ඒවා ලකුණු කරගන්න අර්ථය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඈත දියඹේ කියලා කියන්නේ අපි දන්නවා දියඹ කියලා කියන්නේ මේ වතුරට ගැඹුරු වතුරකට තමයි දියඹ කියලා කියන්නේ. ගැඹුරු ජලය තියෙන ප්‍රදේශයකට තමයි දියඹ කියලා කියන්නේ. ඈත දියඹේ නේද? බ කියලා කියන එක දිය දර බ කියලා කියන්නේ දියඹ. දිය කියලා කියන්නේ ජලය. බ කියලා කියන්නේ ස්ථානය. මේ ජලයේ තියෙන ස්ථාන තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ ගැඹුරු ජලයේ තියෙන ස්ථානය තමයි දියඹ කියලා කියන්නේ. හක් බෙල්ලන්. කවුද හක් බෙල්ලන් කියලා කියන්නේ? බෙල්ලන්. ඔව් බෙල්ල විශේෂයක්. බෙල්ලන් විශේෂයක්. හක් බෙල්ල. බෙල්ලන් විශේෂය තමයි හක් බෙල්ල කියලා ගන්නේ. අපි හක් ගෙඩි කියලා ගන්න. හක් ගෙඩි කියලා ගන්න. අර පිමින් එහෙම ගන්න අන්න ඒ වයි කියන්නේ. හරිද? අන්න ඒව මේ විශාල කටුවක් සහිත බෙල්ල විශේෂත හක් බෙල්ලන් සොයා අන්න ඒව හොයාගෙන තමයි කිමිදෙලා තියෙන්නේ කවුද? අර පටන් ගන්නකොට දැක්කනේ මුහුද කිමිදෙනවා විවිධ අවස්ථාවලදී මුහුද නරඹන්න කිමිදෙනවා. මුහුදේ යම් දේවල් සොයමින් කිමිදෙනවා. මේවා තමයි මේ කියන්නේ. හරිද? සාගිනු කිමිදුණු කියලා කියන්නේ මේ ගිලුණු යට ගිය ඩයිව් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ නේද? තරුණ දෙදෙනෙක් කඹයක ගැට ගසාගත් යමක් රැගෙන ඉතා අපහසුයෙන් ගොඩ මෙහෙට පැනන කඹයක ගැට ගහලා අපහසුයෙන් යමක් කඹයක් කියලා කියන අපි දන්න ටිකක් ලොකු ලණුවකට කඹයක් කියලා කියන්නේ ඒක ගැට ගහලා මොන හරි දෙයක් උඩට අරගෙන ආවලු අපූර්ව වස්තුවක් හමු වෙයි තිබුණා.
ඕන් දෙන්නට අපූර්ව වස්තුවක්. අපූර්ව කියලා කියන්නේ ඊට කලින් දැකලා නැති විස්මිත නැත්නම් පුදුමාකාර වස්තුවක් අහුවෙලා තිබුණලු. කුඩා ප්‍රමාණයේ ගල් ආසනයක්. ගල් ආසනයක් කියලා කියන්නේ කළු ගලින් කරන ලද වාඩි වෙන්න පුළුවන් ස්ථානයක්. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාන භාරධාරී අතරපත්තිය නිදරවුන්ගේ ඒ පිළිබඳව විමසුවා. හරිද? කොයි හරියද තිබුණේ? ගොඩක් ඈත අඩි 100කට වඩා ගැඹුරින්. වළංකටු කැලේ ගොඩක් තියෙනවා වගේ පේනවා. ජී කැබිලි වගේත් පේනවා. අන්න යාලා විස්තර කිරීමක් කරනවා. ඔය මෙන්න මේ තියෙන්නේ ඔය අහුවෙච්ච ගොඩාය මුහුදු පත්‍රයේ අහුවෙච්ච ගල් ආසනයක් පිළිබඳව. හරිද? හරි. ඊළඟට ගල් දැන් ඔන්න අපිට දැන් ඔයා අවසානයේදී මට කියන්න ඕන මේ නැවෙන් හමුවෙච්ච භාණ්ඩ ලිස්ට් එකක්. දැන් අපිට දැනට එකයි හම්බුනේ ඒ තමයි ගල් ආසනය. මේ වගේ පාඩම අවසන් වෙනකොට මේ මුහුදුපත් තුන් නැවෙන් අපිට හම්බෙච්ච භාණ්ඩ ලිස්ට් එකක් කියන්න පුළුවන් වෙනවනේ මතකේ. මතකින් කියන්න බලන්න දැන් දැනට ඔන්න පළවෙනි එක තමයි මුහුදුපතේ හම්බෙච්ච මොකද්ද? ගල් ආසනය. අපි බලමු තව හම්බ වෙනව ගොඩක් ඒවා. ගල් ආසනයේ රැඳී තිබුණු සිප්පි. අර සිප්පි කටු කියලා කියන්නේ. සිප්පි කටු කියලා කියන්නේ අන්න ඒවා. සිප්පි. ඒ කියන්නේ මුහුදේ මේ ওই සාමාන්‍යයෙන් ගල්පර වගේ වල ජීවත් වෙන බෙල්ලෝ. අර දැන් අපි ගත්තනේ මේ මොකද්ද? හක් බෙල්ලෝ කියලා ගත්තනේ ලොකු බෙල්ලෝ විශේෂයක් නේක. ලොකු බෙල්ලෝ විශේෂන හක් බෙල්ලෝ කියලා කියන්නේ. ඊළඟට මේ සිප්පි කියලා කියන්නේ කුඩා බෙල්ලන් විශේෂයක්. චුට්ටියව. උල සිප්පි කට හොලන යනවා කියලා කියන්නේ අන්න ඒවා. ඒතකොට සිප්පි බෙල්ලෝ කියලා කියන මුහුදු බෙල්ලෝ කියලාත් ඔන්න ඔකට තමයි කියන්නේ. මුහුදු බෙල්ලෝ කියලා කියන්නේ ඒකටම තමයි. අන්න ඒ විශේෂයක් පිළිබඳව තමයි මේ කියන්නේ. ඊළඟට කොරල්. දැන් අපි දැක්කා ඔයගොල්ලෝ අර ඉස්සෙල්ලා පළවෙනි වීඩියෝ එකේ දැක්කා කොරල් පර. නේද? ගල් මල් කියලාත් අපි කියන කොරල් පර නැත්නම් අලංකාරවත් ප්‍රදේශයක් නේද? ඔය හිරිගල් වල තමයි ඔය මල් හැදෙන්නේ. කොරල් හිරිගල් කියලාත් උඩ කියනවා. හුණු ගල් කියලාත් කියනවා නේද? ගොඩාක් වෙලාවට මුහුදු ජීවීන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ ඔන්න ඔය කොරල් වල. කොරල් වල තමයි මුහුදු ජීවීන් ගොඩාක් වෙලාවට ජීවත් වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මේ ඒවා සාමාන්‍යයෙන් නිර්මාණය වෙන්නේ මේ මුහුදු ජීවීන්ගේ ඇට සැකිලි නැත්නම් ඇට කටු භාවිතයෙන් තමයි ඒවා හැදෙන්නේ. සමහර ගොඩක් ඇවින්නේ සමහර මුහුදු ජීවීන්ගේ ඇට සැකිලි වලින් තමයි මේ හුණුගල් හැදෙන්නේ නැත්නම් හිරිගල් නිර්මාණය වෙන්නේ. කොරල් කියලා ගන්න ඒවා. ඊට පස්සේ ඊට පරිශීලනවත් කළ නිලධාරිය අය පිරිසිදු කළ යන ගල් ආසනේ පිරිසිදු කරලා ඒවා වැහිලා තියෙන උඹ දැක්කර කලින් අපි දැක්ක වීඩියෝ වලත් අර නැව ගිවිලේ ගිහිල්ලා තිබුණු බොහෝ නැව්වල මොකක් කියලා තිබ්බද? ඒවා ආවරණය වෙලා තුන දීසෙල් බැඳිලා බෙල්ලන් බැඳිලා එහෙම ඒවා ආවරණය වෙලා තිබෙන්නේ. මේකත් ඒ වගේ. හරිද? මෙවැනි ගල් ආසනයක් මුහුදේ තිබි හමු ප්‍රථම අවස්ථාව මෙයයි. ඔන්න එන ලංකාවේ ගල් ආසනයක් මුහුදේ තිබි හමුච්ච පළවෙනි අවස්ථාව ඒක කියනවා. ඒ නන්දිපාද. මොකද්ද නන්දිපාද කියලා කියන්නේ? නන්දිපාද කියලා කියන්නේ මොකද්ද? මට කියන කවුරු නන්දිපාද කියන වචනේ අර්ථය? නන්දිපාද ධාර්මික භාවයෙන් වචනයක් ගන්න සංකේතයක්. සංකේත. නන්දිපාද කියන වචනේ අර්ථය මොකක්ද? නන්දිපාද. අර්ථය. නන්දිපාද කියන වචනේ අර්ථය. පාද 9ක්. නෑ. පාද කියන්නේ අඩිසලකුණ. අන්න හරි. අන්න හරි. නන්දිපාද කියලා කියන්නේ නන්දිපාද කියලා කියන්නේ හරකගේ ගවයාගේ කකුලට තමයි නන්දිපාද කියන්නේ. හරකගේ පාදය. දැන් හරක කියලා කියන්නේ අපි දන්නවා මේ අතීතයේ ශිව දෙවියන්ගේ වාහනේ විදිහට සැලකුවේ. අපි ගොංකුර කියලා කියන සාමාන්‍යව හරි. ඔය ශිව දෙවියන්ගේ වාහනේ තමයි මේ හරකා. එතකොට එයාගේ කකුලක සලකුණක් තමයි මේකේ තියෙන එකල ආගම දහම් පිළිබඳ විවරණයක් තමයි මේක ගන්න වෙන්නේ. අත් අන්තිපාද කියලා ගන්න එහෙනම් හරකගේ පාද කියන එක නැත්නම් කකුල කියන එක දවල වශයෙන් මතක තියාගන්න. එහෙම වෙන්නට ඇත්තේ අර ශිව දෙවියන්ගේ වාහනේ තමයි හරක කියලා ගන්න. ඒතකොට ඒ සංකේතයක් තමයි මේ යොදලා තියෙන්නේ. සලකුණත් ඒ සමග ත්‍රිශූලයක. ත්‍රිශූලය ත්‍රි කියලා කියන්නේ 3යි. මොකද්ද ත්‍රිශූලය කියන්නේ? ත්‍රිශූලය. ඔයාලා දන්නෝ ත්‍රිශූලය නේද? ත්‍රිශූලය දැකලා තියෙනවා. ඒක ත්‍රිශූලය ත්‍රි කියලා කියන්නේ 3යි. ශූලය කියලා කියන්නේ උල් කියන එක. එහෙනම් උල් 3ක්. ඒ උල් 3ක් තියෙන යකඩ කූරට තමයි ත්‍රිශූලය කියලා කියන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා දේවාල වල එහෙම මෙහෙම උල් 3ක් තියෙන කූරක් වගේ එකක් තියෙනවා නේද? සමහර දෙමළ චිත්‍රපටි වල එහෙම මේ වගේ එකක් මේ වගේ දැකලා තියෙන්නේ නේද? ඔය මේ ත්‍රිශූලය ඒ උල් 3ක් තියෙන කූරක් වගේ එකක්. ඒකේ එක කොනක උල් 3ක් තියෙන නිකන් ඒක තමයි මේ කියන්නේ. එතකොට මේක කාගේ මේක ඊශ්වර දෙවියන්ගේ ආයුධය. ඊශ්වර දෙවියන්ගේ ආයුධය. ත්‍රි කියලා කියන්නේ 3යි ශූල කියලා කියන්නේ උල්. හරිද? වචනේ වෙන් කරලා ගත්තොත් අර්ථය එක.
ත්‍රි කියලා කියන්නේ 3, ශූල කියලා කියන්නේ උල් වලට. උල හෙල්ලේ කියන දසක් තියෙනවා. හරිද? එතකොට ත්‍රිශූලය කියලා කියන්නේ උල් තුනේ ආයුධය. කාගේද උල් තුනේ ආයුධයද මේක? ඊශ්වර දෙවියන්ගේ ආයුධය. ත්‍රිශූලය කියලා කියන්නේ ඊශ්වර දෙවියන්ගේ ආයුධය. අන්න ඒ ලකුණක් සටහන් කරලා තිබුණලු අර ගල්ආසනේ. මේ සලකුණු භාවිතයට ගෙන ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේට. ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තු ශාසී පති ලබන්ට වසර 300කට පෙර සිට ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවස දක්වා කාලයේදී. එහෙනම් වසර 4 වසර 700 කාලයක් මේක තිබිලා භාවිතා කරලා මේ වසර 700ක් ඇතුළත මේක තියෙන්න තියෙ කියලා හිතනවා. පුරාවිද්‍යාඥයින් පවසන්නේ මෙවැනි ගල්ආසන අතීතයේ බෞද්ධ භික්ෂුන් වහන්සේ අසුන් ගැනීම සඳහා පාවිච්චි කරලා තිබුණා. පුරාවිද්‍යාව ලංකාවේ පුරාවිද්‍යාව කරනවා මොකද කියන මේක. ඔන්න ගල්ආසනය ගැන විස්තරයක් ඇතුළත තියෙන. ඊළඟට පුරාවිද්‍යාඥයෝ ගල්ආසනය හමුවතර සොයා ගවේෂණය කළා. දැන් ගල්ආසනය පිළිබඳ විස්තරයක් අපි දන්නවා. ගල්ආසනය හමුුනේ කොහෙන්ද? ගල්ආසනයේ තිබුණු සංකේත මොනවද? ඒවා ගැන විවරණයක් අපි දැන් දන්නවා. ගල්ආසනයේ කාටද හමුුනේ? ඕවා ගැන අපි දන්නවා. දැන් ඒ අනුව තව විස්තර හොයන්න යනවා. බලන්න දැන් ගවේෂණය කරන්න යනවා. මට ගවේෂණය කියන වචනේ පොඩ්ඩක් විස්තර කරලා ගත්තොත් මොකක්ද ගවේෂණය කියලා කියන වචනේ අර්ථය? මොකක්ද ගවේෂණය කරනවා කියන්නේ? ගවේෂණය. කවුරු කියන්නේ ගවේෂණය කරනවා කියන වචනේ? යම් දෙයක් පිළිබඳව සොයන. හොයා ගැනීමට දෙයක් සොයනවා. ඇත්ත ගවේෂණය කියලා කියන්නේ සොයනවා. මේ ගවේෂණය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ අපේ ඉතිහාසයේ ඉඳලා. ගවේෂණය කියන වචනේ මේ වචනේ අර්ථය හැදිලා තියෙන්නේ ගවේෂණය කියන වචනේ අර්ථය හැදිලා තියෙන්නේ ගවේෂණය කියන අර්ථය ආවේ මේකේ ඇත්තම අර්ථය තමයි මනාලෙස කියන අපි දැන් විහාර කරන අර්ථය තමයි මනවින් සෙවීම. මනවින් හරි පරීක්ෂාවෙන් හොඳින් සොයනකොට කියන මනවින් සෙවීම. ගවේෂණය. මේකේ අතීත අර්ථය තමයි ගවයන් සොයා ගවයන් සොයා යෑම කියන වචනය තමයි ගවේෂණය කියලා දියුණුනේ. ඉස්සර ගව පට්ටි තිබ්බනේ. මේක අපේ කුච කර්ම අපේ කර්මාන්ත අපේ පැරණි කර්මාන්ත ස්වභාවයත් එක්ක සම්බන්ධ වෙච්ච වචනයක්. ඔය අතීතයේ ගව පට්ටි තිබුණා. විශාල ගවයේ පිරිස් හිටියා. ඉතින් ඒවයි ගවය එහෙම වුණාන් පස්සේ වනාන්තරගත වුණාන් පස්සේ ගවය සොයාගෙන ක්‍රමානුකූලව හොයාගෙන යනවා. ඒක තමයි ගවේෂණය. ගවයන් සෙවීම තමයි වචනේ ආරම්භය. ගවයන් සොයා යාම තමයි ගවේෂණය කියන දක්වා වචනේ දිනුනේ. ගවේෂණය කියන වචනේ අර්ථය තමයි මනමින් මනාව නැත්නම් මනමින් යමක් පිළිබඳව විමසීම සෙවීම කියන අර්ථය අපිට ගන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔන්න නැවතර පුරාවිද්‍යාඥයෝ අර කිව්ව නම් ලිස්ට් එකේ තියෙන පුරාවිද්‍යාඥයෝ නැවත මොකද්ද කරන්නේ? ගවේෂණය. මේ ගවේෂණ සම්බන්ධ රසික මුතු කුමාර මහතා මේ අපූර්ව පුරාවිද්‍යාත්මක නාම ස්ථානය ගැන මෙසේ විස්තර කරනවා. දැන් ඔන්න අපිට තව දේවල් හොයාගෙන යනවා. දැන් අපි එකයි මතක තියාගන්න දැන්ට අපිට මේ නැවෙන් හම්බුනේ ගල්ආසනයක් කියන එක. දැන් බලමු තව මොනවද අපිට හම්බ වෙන්නේ කියලා. එතන ගිලී ගොස් තිබෙන්නේ පැරණි දැවමය නෞකාවක් බව. තව පුරාවිද්‍යාත්මක සාක්ෂියක් අපිට. ඒක නැවක් ගිල්ලා තියෙන මොකක් නැවක්ද? දැව නැවක්. දැවෙන් හදපු. ඒ කියන්නේ ලී වලින් හදපු නැවක් තමයි ගිල්ලා තියෙන්නේ. එහි මැටි බඳුන්. ඔන්න බලන්න මැටි බඳුන්. දැන් ඔන්න මැටි බඳුන් හම්බ වෙනවා. ඊළඟට වෙනත් අවශේෂ. ඔය දැවමය කියන වචනේ අර්ථය මොකද්ද? ලී වලින් දැවමය ශිලාමය නේද? එහෙම තියෙනවා නේද? දාරුමය කියලා කියන්නේ ඒක තමයි. ලී වලින් හදපු. ලී වලින් තනලද නැවක් කියන එක තමයි දැවමය කියන්නේ. ලී වලින් තනලද. හරිද? ලී වලින් තනලද නැවක් තමයි මෙතන ගිලී ගියයි කියලා පේන්නේ. ඊළඟට ඒකේ තිබිලා දැන් ඔන්න තවදුරටත් අපිට හම්බුනේ මැටි බඳුන් හම්බෙන්නේ. ඊළඟට තවත් අවශේෂ කියලා වෙනත් જાතිත් හම්බ වෙනවා. තවත් අවශේෂ කියලා විශේෂ වෙනත් જાතිත් හම්බ වෙනවා කියලා කියන්නේ එතන ඒක තිබිලා. දැව කොටස් නම් ඉතා දැඩිසේ දිරා ගිහින් මුහුදු පතලේ කොරල් හා සිප් බැඳිසා එක්තරා මට්ටමකින් ඒවා ආරක්ෂා වෙනවා. අන්න කොරල් සිප් බැඳීම නිසා යම් කිසි මට්ටමකින් ඒවා ආරක්ෂා වෙලා තියෙනවලු. ඊළඟට එතන තිබුණු ගල් ආසනයේ ආයතය අනුමාන කරන විදිහටම අන්න බලන් තව අහු වෙනවා කළු රතු මැටි බඳු. කළු පාට රතු මැටි බඳු වෙනවලු. ඊළඟට ඒවා සොයා ගැනීම සමග ගොඩවායෙන් සොයාගෙන ඇත්තේ පුරාණ සිංහල රජ සමයට වූ නෞකාකයි මත ඉස්තර පුරාණ සිංහල රජ සමයට නැවක් කියලා ඔන්න ස්ථිර කර ගැනීමේ හැකියාවක් සාක්ෂියක් බවට ඒ අනුව පත් වෙනවා. හරි බලන්න. එතන තිබුණු ගල්ආසනයත් ඊළඟට ඊළඟ ඡේදයට යමු. වෙරළේ සිට කිලෝමීටර් 3ක් පමණ ඈත මුහුදේ. කිලෝමීටර් 3ක්. මුහුදේ අඩි 110 පමණ ගැඹුරින් මේ ස්ථානයේ පිහිටලා තිබුණලු. ගැඹුරු වැඩිවීම හේතු කොටගෙන ගවේෂණ කටයුතු වෙහෙස කර කාර්යයක් වුණාලු. අඩි මොකද 110ක් නේ. අඩි 110ක් නේ. එතකොට 2010 දෙසැම්බර් මාසයේ ආරම්භය සමග ගවේෂණ කටයුතු අලි ආරම්භ කෙරෙන්නේ. එමගින් වඩාත් පැහැදිලි නිගමනයන්ට එළඹීමට ඔන්න හැකියාවක් තිබුණලු.
දැන් බලන්න වෙරළේ ඉඳලා හම්බන්තොට වෙරළේ ඉඳලා කිලෝමීටර් 3ක් ඈතින් අඩි 110ක් වුණා. අඩි 110ක්. නිකන් හිතන්නකො අඩි 110ක් කියන කොච්චරද? අඩි 110ක් විතර ගැඹුරු මුහුදේ තමයි මේ නැව හම්බ වෙලා තියෙන්නේ. 2010න් පස්සේ දෙසැම්බර් මාසෙන් පස්සේ නැවතත් මේ ගවේෂණ කටයුතු ආරම්භ කළා දිනවා. ඒ පිළිබඳව නැවත අලුත් තොරතුරු හම්බ වෙලා තියෙනවා. ඒ පිළිබඳව විශ්ලේෂණය කරගෙන මේ කියාවක් තිබිලා තියෙනවා. බලන්න අපිට ලැබුණු මේ බඳුන් ඉතා වැදගත් වෙනවා. ඒවා හැඩයානු ඉන්දියාවේ සැදු කළු රතු මැටි බඳුන් අනුකරණය කරලා. මොකද අනුකරණය කරනවා කියලා කියන්නේ? අනුකරණය කියලා කියන්නේ යමක් ඒ ලෙසම අනුගමනය කරනවා. අනුකරණය කරලා. යමක් ඒ ලෙසම අනුගමනය කරලා. හරිද? හරි. නිෂ්පාදනය බව පැහැදිලි. කාබන් 14 කාල නීර්ණ ක්‍රමයට අනුව නීර්ණය කියලා කියන්නේ නිගමනයට. නීර්ණය කියලා කියන්නේ නිගමනයට. මොකද්ද මෙන්න මේ කාබන් 14 ඔයගොල්ලෝ පොතේ තියෙන අදහසක්. ඒක චුට්ටක් බලන්න. ඉක්මන් කළා කාබන් 14 කාල නීර්ණය. අවත් කාලය සොයා ගන්න පිළිවෙත කියන ඔයගොල්ලෝ පොතේ බලන්න චුට්ටක් ඒක. ඒක අපිට විද්‍යාත්මකව විස්තර කරගන්න ටිකක් ඔයගොල්ලෝට මදි සාමාන්‍යයෙන්. ඒ කියන්නේ මේ කාබන් අලෝහ කියන වර්ගයක් මේ අලෝහයක් කාබන් කියලා කියන්නේ අන්නේ අලෝහ මූලද්‍රව්‍ය ද්‍රව්‍යයේ තියෙන විකිරණශීලී භාවයේ මත පදනම් වෙලා විකිරණශීලී භාවය අලෝහ කාබන් කියන අලෝහ මූලද්‍රව්‍යයේ විකිරණශීලී භාවය මත පදනම් වෙලා ගන්න කාලය පිළිබඳ නිර්ණය කිරීමේ හැකියාවක් තියෙන. ඒක තමයි මේ කියන්නේ. ඒ අනුව තමයි මේ කාලය නිර්ණය කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසට ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසට කාලයකට අයිති මැටිබඳුන් කියලා මේක සොයාගෙන තියෙනවා. මැටිබඳුන් සමග අතීතයේ එය උපදමනවා කියලා කියන්නේ මදිනවට පිරිමදිනවා කියලාත් කියනවා. උපදමනවා කියලා කියන්නේ මදිනවා පිරිමදිනවා නැත්නම් අලංකාර කරනවා කියන එක. ග්ලේස් නම් ද්‍රව්‍ය ග්ලේස් කියන ද්‍රව්‍ය කුට්ටියක් කියලා කියන්නේ පොඩි කැටයක් කියන එක. කැටයක් කෑල්ලක් වගේ එකක්. ග්‍රේස් කියන එක උපදමන භාවිතන් ග්‍රේස් කියන ද්‍රව්‍යයෙන් කැල්ලා හමු වෙලා තියෙන මේ දේවල් සහ කලින් අමුණු ගල් ආසනය සෙක්ටගෙන අපිට කියන්න පුළුවන් මේ නෞකාව ක්‍රිස්තු වර්ෂ මුල් සියවසේ 2 3 තුල ගිලී ගිය නවක් කියලා කියනවා. ක්‍රිස්තු වර්ෂ මුල් සියවස් 2 3. හරිද? හරි. ඊළඟට පොඩ්ඩක් ඉතින් අපි එකක් කතා කරලා අවසන් කරමු. මම අවසානයේ අහන මොනවද හමුවෙච්ච මොහොත පත්‍රයේ තියලා අපුච්ච දේවල්. හරිද? මේ පාඩමේ තියෙන හමුවෙච්ච දේවල්. ඊළඟ පුරාවස්තුන්ගේ තත්ත්වය හා ඒවා විශ්ලේෂණය මෙන්ම පැරණි යාත්‍රාවේ සැලකෙන කොටස් සහිත ප්‍රදේශ විවිධත්ව පරිශා කිරීමෙන් අදාළ ගණනය කිරීම හා විශාලත්වය අනුමාන කිරීම සිදු වුණාලු. කොහොම සිදු වෙලා තියෙන්නේ? පුරාතත්තුන්ගේ ඒවායේ විශ්ලේෂණය මෙන්ම මේ පැරණි යාත්‍රාවේ සැලකෙන කොටස් සහිත ප්‍රදේශ පරීක්ෂා කිරීමෙන් පස්සේ තමයි ඒවායේ අදාළ ගණනය කිරීම හා විශාලත්වය අනුමාන කරන්නේ. මෙහි වැඩිපුර දක්න ලැබුණේ මැටිවදුන් සමූහයක අවශේෂ කොටසක් ඉතිරි කොටසක්. මේ කැවිලි පරිශා කිරීමේදී විශාල බරණි කියලා කියන්නේ මේ විශාල භාජන වලට. ඒවා හදන්න පුළුවන්, හදලා තියන්න පුළුවන් ඕන නම් සමහරට ඒවා යකඩ වලින් එහෙම නැත්නම් පිත්තල වලින් හදපු විශාල භාජන මැටි. යකඩ වෙන්න පුළුවන්, මැටි වෙන්න පුළුවන්, පිත්තල වෙන්න පුළුවන්. අන්නේ මොනවා හරි දෙයකින් හදපු විශාල භාජන වලට තමයි බරණි කියලා කියන්නේ. මේකේ තිබ්බ බරණියක් තිබ්බේ මේ බලමු ඔය බරණි කියලා කියන්නේ විශාල භාජනයකට බරණි. ආහාර පිසින ඇතිලි කියලා කියන්නේ මෙන්න මේ ඔය මෙහා පැත්තේ තියෙන්නේ ඔය මෙතන තියෙන අන්න ඒ වගේ ඇතිලි. මේ තියෙන ඇතිලි වගේ එකක්. ඊළඟට හා මුව කුඩා මුට්ටියක් කියලා කියන්නේ මෙන්න මේක. මේ තියෙන්නේ මුව කුඩා මුට්ටිය. කිරි උතුරන වගේ ගන්න ඒ වගේ ලොකු ඒවාක් තියෙනවා. අන්න ඒ වගේ මුට්ටි. විශේෂයන්ගේ කොටස් හඳුනාගෙන නැත්නම් බරණි මීටර් 1.3 පවන උස ඇති මීටර් 1.3 කියලා කියන්නේ සාමාන්‍යයෙන් අඩි 4ක් විතර. මීටර අඩි 3ක් විතර තියෙනනේ. අඩි 4ක් විතර උසයිලු ඔය ඇතම් බරණි උස ඇති මීටර 0.8ක් තරම් විශාල වන බවද නිගමනය කෙරේ. මීටර 0.8ක්. හරිද? හරි. ඊළඟට මතු පිට තිබුණු මැටිබඳුන් කැබලි වලින් විශාල ප්‍රමාණයක් තුනී වැලි තට්ටුවකින් වැසී ගොස් තිබුණි. බොහෝ ස්ථාන අතින් කලදා වැලිවත් කළ පසු මැටිබඳුන් ඉතා පහසුවෙන් දැක්කත හැකි වුණාලු. නැවේ මධ්‍ය ලෙස සැලකෙන කොටසේ තා දුර්වල හා පැරණි දවමේ කොටස් සහිත ගොඩැල් කියලා උතන අදහස් කරන්නේ පොළවේ පස්
තට්ටුව උස්ව පවතින ස්ථානය. පොළවේ පස් තට්ටුවක් උස්ව පවතින ස්ථානය තමයි මෙතන ගොඩැල්ල කියලා සලකන්නේ. ඉතින් වැදගත් තමයි මේ ස්ථානයේ ගවේෂණ තවත් ගල් ආසන දෙකක් පුරාවිද්‍යාඥයන්ට හමුණාලු. තවත් වැදගත් සොයා ගැනීමක් වූයේ දි รา පත් වූ දැව කොටස් වල අවශේෂ හා දි รา යමින් තිබූ ලෝහමය කොටස් සමූහයේ අතර තඹ කොටස් කීපයක්ද තිබිනි. තඹ කොටස් කීපයක්ද හමුණාලු. ඊළඟට මේ ගවේෂණ තවත් ගල් ආසන තුනක් එකිනෙක ආසන තිබෙන ආකාරය පුරාවිද්‍යා නිරීක්ෂණ බඳුනාලු. ඔවුන්ගේ මතය වූයේ මේ නෞකා අනුරාධපුර රාජධානි සමයේ මුල්ලුගේදී ගිලිගේ සුවල්නමක් විය යුතුයි කියලා තමයි ඔවුන්ගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. බලන අවසාන කොටස් ටික විදේශ රටවල් සතු මොහොතේ පුරාවිද්‍යාත්මක වස්තු ගවේෂණය කිරීමේ හා ඒවායේ කාලය තහවුරු කිරීමේ නවීන තාක්ෂණික ක්‍රමෝපායන් පවතින බැවින් මේ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ සඳහා විදේශ සහාය ලබා ගැනීම ගාල සමුද්‍ර පුරාවිද්‍යා ඒකේ තීරණය කරලා තියෙනවලු. අර අපි කලින් දැක්කනේ ලංකාවට වඩා වෙනත් රටවල තාක්ෂණික දියුණුවේ ඒ භාවිතා කරන දේ උත්සාහ කරන ලෙස යනු නැවෙන් හමු දැව කොටස් ඉන්දියාවේදී සියුම් පරීක්ෂණ භාජනය කරලා තිබෙදී කළ කාල නිර්ණය අනුව මේ දැවමේ නෞකාව ක්‍රිස්තු පූර්ව දෙවෙනි හෝ පළමුවෙනි සියවසට අයත් එකක් යයි තහවුරු කරගෙන තියෙනවලු. ඊළඟට අවසාන වශයෙන් මේ ගල් ආසනයක් ඔස්සේ ලැබුණු තොරතුරු පසුපස ගිය පුරාවිද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ ලෝක පැරණිම නෞකාව මෙහි ඉදිරි ගවේෂණ හා සංස්කරණ කටයුතු යලි ආරම්භ කරන ඇති බවයි මේ නෞකාව තා පැරණි නෞකාවක් කියලා කියන්නේ ඊට අතීතයේ ශ්‍රී ලංකාවේ මුහුදු ගමන් හා නැව් සෑදීමේ තාක්ෂණික පිළිබඳ අපූර්ව විදගත් තොරතුරු රසක් අනාවරණය කරගෙන ඇති කියන්න විද්‍යාඥ අපේක්ෂා බවට පත් කරලා තියෙනවා. මේ තියෙන්නේ ওই නැව ගොඩවාය වරාය නේද මේ තින්නේ හම්බන්තොට ඒ නැව ගිරුණයි කියලා සඳහන් වෙන ස්ථානය. ඔයගොල්ලෝ මේක පේනවා. ඔයගොල්ලෝ පොතේ තියෙනවා. චුට්ටක් බලාගත්තාම ඔකට තේරෙනවා මේ කොයි වගේ ස්ථානයක්ද කියලා නේද? ඔය අඟුරුකොළ පැලැස්ස, සූරියව, තිස්ස මහාරාම, උඩ මලල, හම්බන්තොට නේද? තංගල්ල නේද? ඊළඟට ඔය මේ ප්‍රදේශය අපි මහ දුරක නෙමෙයි අපි ඉඳගත්තාම ගොඩාක් ළඟ මුහුදෙන් ගියාම ඉතාම ළඟයි. මුහුදෙන් ගියාම ඉතාම ළඟයි. ගොඩබිම් ගියාම ටිකක් දුරට යනකොට මුහුදෙන් ගියාම ගාල්ලේ ඉඳලා ඉතාම ළඟයි. ඒක ඒ කිමුදුන් කරුවන් මේ විදිහට එය මුහුදේ තියෙන මේ කිමුදීම ගාල්ලෙන් නිරීක්ෂණය කරනකොට ගාල්ලේ තමයි අපි දන්නවා පුරාවිද්‍යාත්මක කෞතුකාගාරයක් තියෙන මුහුදු කෞතුකාගාරයක් පිළිලා තියෙන්නේ. ඒ ගැන තමයි මේක මේ පාඩම වල සාකච්ඡා කරන්නේ. හරි ඉක්මන් කරලා ඔයගොල්ලෝ ගන්න සාහිත්‍ය විමසුම් පොත සාහිත්‍ය ලියන පොත අරගෙන මෙන්න මේ ප්‍රශ්නේ ලියාගන්න එකට පාඩමේ මාතෘකාව ලියලා ලියාගන්න ප්‍රශ්නය. පාඩම මාතෘකාව ලියලා මේ ප්‍රශ්නේ ලියාගන්න ඉක්මන් කරලා පාඩම මාතෘකාව ලියන්න. සෞරගමෙන් මතු නැව. සෞරගමෙන් මතු නැව. මොකක්ද? පාඩමේ මාතෘකාව ලියන පුතේ මේ සාහිත්‍ය විමසුම පොත අරගෙන කියන පොත අරගෙන සාහිත්‍ය විමසුම පොත අරන් පාඩමේ මාතෘකාව ලියන්න. හරි. ලියන මේ ප්‍රශ්නේ දෙන්න. ගොඩවාය වරාය ආසන්න මුහුදේ ගොඩවාය වරාය ආසන්න මුහුදේ ආසන්න මුහුදේ ආසන්න මුහුදු පත්ලෙන් සොයාගත් නෞකාවේ තිබී මුහුදු පත්ලෙන් සොයාගත් නෞකාවේ තිබී හමු වූ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තුන් මොනවාද? වස්තුන් නම් කරන්න. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තුන් නම් කරන්න. පාඩමේ තියෙන ඒවා නම් ටික පෙළගස්සන්න කියලා තමයි කියන්නේ. ඒක ප්‍රශ්නයක් විදිහට දෙන්න කෙරෙන්නට ඕන. ඊළඟට අපි පාඩමේ තියෙන ප්‍රශ්න ටිකට අපි අවධානය යොමු කරනවා නම් බලන්න මෙතන නන්දිපාද සලකුණ කියන එකේ අර්ථය මෙතන නෑ. මම හිතුවා මෙතන අර්ථය ඇති කියලා. මේ නන්දිපාද සලකුණ කියලා කියන්නේ ගවයාගේ පාදයේ කියන එක මතක තියාගන්න. නන්දිපාද කියලා නන්දි විශාල. කොට නන්දි විශාල කියලා තව දෙනවා ජාතක කතාවක් තියෙන නන්දි විශාල ජාතකයේ ඒ වගේ නන්දිපාද කියලා කියන්නේ නන්දි කියලා අදහස් කරන්නේ මෙතන ගවයා කෙනෙක්. ගවයාගේ පාදයට නන්දිපාද සලකුණ කියලා කියන්නේ. හරිද? හරි. ප්‍රශ්න ටික ලියන්න අවශ්‍යයි. ප්‍රශ්න ටික පොඩ්ඩක් බලන්න. ගොඩවාය මුහුදු පත්ලේ තිබී මුලින්ම හමු වූ අපූර්ව වස්තු කුමක්ද? ඔයගොල්ලෝ දන්නවා ඔබට ලියන්න පුළුවන් පිළිතුර. ගොඩවාය මුහුදේ පත්ලේ තිබී මුලින්ම හමු වූ අපූර්ව වස්තුව වන්නේ ගල්ලාස්නේ කියලා. හරි. පුරාවිද්‍යාඥ අදහස් අනුව එය ප්‍රයෝජනට ගෙන ඇත්තේ කවර කාර්යයක් සඳහාද කියලා අහනවා. ලේසි නේද? මතකෙන් ලියන්න පුළුවන් ඔයගොල්ලන්ට අතීතයේ භික්ෂුන් වහන්සේලාගේ අසුන් ගැනීම සඳහා නිර්මාණය කළා තියෙනවා. මේදී හමු මැටිබඳුන් වර්ග මොනවාද? පාඩම් කරලා පිළිතුරු ලියන්න. ඊළඟට ඔයගොල්ලෝ බාරණි කියලා මැටිබඳුන් වර්ගයක් හම්බුණා නේද? ඊට පස්සේ කුඩා ඇතිලි ඔය වගේ හම්බුණා. ගල් බංකුව. දැන් අපි මෙතන කියන්න පුළුවන් ඉන්නේ නේද? මොකද හමු බාන්න කියලා. ඊළඟට ගල් බංකුව හා මැටිබඳුන් ආදී යයි තීරණය කළ කාල වකවානු සඳහන් කරා. මොකද කාල වකවානු? මොකද්ද කාල වකවානු? මේක අයිතියේ සඳහන් වෙන කාල වකවානු අහන්න. මොකද්ද කාල වකවානු? ක්‍රිස්තු පූර්ව පළවෙනි හෝ දෙවන සියවසේ. ක්‍රිස්තු පූර්ව පළවෙනි හෝ දෙවන සියවස. හරිද? හරි. ඊළඟට කාල නියමය අනුව ගොඩවායේ මුහුදේ ගිලිය ගිය නැව කුමාන කාලයකට අයත්ද? කාල නියමය අනුව ගොඩවායේ මුහුදේ ගිය නැව කුමන කාලයකද? පොතේ තියෙන ඒක බලලා ඉවරලා උත්තරේ පෙළගස්සන්නට ඕන. හරිද? හරි. ඊළඟට අපි යනවා මේ වෙන මාතෘකාවකට. ලොකු වෙලාවක් නෑ. නමුත් අපි මේ මාතෘකාවට යනවා. ඝන ව්‍යාකරණ විමසුම කියන කොටස ව්‍යාකරණ විමසුම ගන්න ව්‍යාකරණ විමසුම පොත ඊට කලින් මම කැමති මේකේ මාතෘකා කීපයක් තියෙනවා. මේ කලින් පාඩමේ තියෙන ව්‍යාකරණ කොටසක් ව්‍යාකරණ විමසුම පොත අරගෙන ලියන්න මාතෘකාව ව්‍යාකරණ විමසුම පොත අරගෙන ලියන්න මාතෘකාව විරුද්ධාර්ථ පද කියලා. ව්‍යාකරණ විමසුම පොත අරගෙන ලියන්න මාතෘකාව විරුද්ධාර්ථ පද. ඔගොල්ලෝ 22 පාඩමේ මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. හරිද? පෙළ පොතේ ප්‍රශ්න උත්තර ලියනවා වගේම මේ ප්‍රශ්න වලටත් පිළිතුරු ලියන්න. මෙතන තියෙනවා ප්‍රශ්න. අපි නිකන් මේ ප්‍රශ්න ටික පිළිතුරු ටික සාකච්ඡා කරලා බලමු. පාඩම කතා කරලා ඉවර නිසා ගජබාහුගේ සෙල්ලිපිය කුමක් පවසන්නේද කියලා අහන්න. මට ඉක්මන් කරලා කියන්න අර ගන්න අවත්තල දැන් මේ පොඩක් කතා කරලා පාඩම නැවත මතක් කරගන්නනේ. ගජබාහුගේ සෙල්ලිපිය කුමක් පවසන්නේද කියලා. මොකද්ද පවසන්නේ ගජබාහුගේ සෙල්ලිපිය? වරායෙන් ලැබෙන බදු මුදල්. අන්න හරි. වරායෙන් ලැබෙන බදු මුදල් විධි විහාරයේ සංවර්ධන කටයුතු වලට භාවිතා කරා කියලා තමයි තියෙන්නේ. හරිද? හරි. ඊළඟට ඒකේ තව කාරණා දෙකක්ද ඔහෙ තියෙන කාරණා ඔයගොල්ලෝ ඔය එක පාඩම කියනකොට ක්ලියර් ලියා ගන්න. මුහුදින් හමු මැටිබදුන් අපට කුමක් පැහැදිලි කරවයිද කියලා අහනවා. ඒකට උත්තරේ පොතේ තියෙනවා. මුහුදේ හමු මැටිබදුන් අපට කුමක් පැහැදිලි කරයිද කියලා අහනවා. මොකක් පැහැදිලි කරනවද? මුහුදේ හමු මැටිබදුන්. මොකක්ද පැහැදිලි කරන්නේ?
හරි අපි මේ ඊළඟ දවසේ කතා කරමු. දැන් කතා කරන වෙලාව යන ගොඩක් කියලා අපි ඊළඟ දවසේ කතා කරමු. ඔයගොල්ලෝ ලියලා සූදානම් කරගෙන ඉන්න. ඒකේ තියෙනවා ප්‍රශ්න 12ක් 13යි 15ක් තියෙනවා. ප්‍රශ්න 15ට පිළිතුරු ලියන්න ඊළඟ දවසේ අපිට සූදානම් කරලා තියාගන්න. ඊළඟට අපි ව්‍යාකරණ විසම අරගෙන ඔයගොල්ලෝ මම කිව්වා ලියන්න කියලා මාතෘකාව මේ සමානාර්ථ පද විරුද්ධාර්ථ පද විරුද්ධාර්ථ පද කියන මාතෘකාවට අදාළව අභ්‍යාස විශාල ප්‍රමාණයක් තියෙන ඔයගොල්ලන්ට කරන්න නිබන්ධන නම් පොඩ්ඩයි ඇත්ත ඒක අපි කතා කරලා ඉවරයි පහුගිය සතියේ. නමුත් මේකේ තියෙන අභ්‍යාස ටික අපි අවධානය යොමු කරන්න ඕන. දැන් මේකේ බලන්න මූලික කාරණා ටික අයහපත්දී අතහැර යහපත්දී තෝරාගෙන හඳා ලෝකයට සංග්‍රහ උපකාරී වෙනවලු. අයහපත්දී අතහැර යහපත්දී තෝරගන්න. ඒතොර යහපත් අයහපත් ඊළඟට අකුසල අතහැර කුසලයේ වර්ධනය කරගෙන දුදරන්ගේ මිදින් සුදරන්ගේ ගුරු හරුකම් ගන්නට මිනිසාල කොනමවන ලෝකයට සංග්‍රහ උපදේශන කාව්‍ය. නැවතුණු බුදුන් වහන්සේ නොනවතුණු අඟුලිමාල දමනය කළසේක. අඳුරු දුරු කොට එළිය පැතිරේ. හරිද බලන්න එතකොට යහපත අයහපත කුසලයේ අකුසලයේ සුදරන්ගේ දුදරන්ගේ නැවතුණු නොනවතුණු අඳුර එළිය. මෙතන තියෙනවා විරුද්ධාර්ථ පද හදාගන්න පුළුවන් ක්‍රම දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි උපසර්ග භාවිතය. උපසර්ග භාවිතය වගේ. ඊළඟට නිපාත භාවිතය. නිපාත භාවිතයනොත් පුළුවන් නිපාත භාවිතා කරලත් පුළුවන් මොකක් කරන්නද? විරුද්ධාර්ථ පද හදාගන්න සමානාර්ථ පදයක් විරුද්ධාර්ථ කරගන්න. ඊට අවසාන එක ඊටම අනන්‍ය පද භාවිතය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මෙතන අපි ගත්තොත් එහෙම අපි පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ පොතේ පළවෙනියටම තියෙන ඉස්සෙල්ලම තියෙන යහපත අයහපත කුසලයේ අකුසලයේ සුදනන්ගේ දුදනන්ගේ කියන වචන සමා විරුද්ධාර්ථ පද හැදීමේ සඳහා භාවිතා කර පද ටික විරුද්ධාර්ථ පද හදන භාවිතා කර යහපත කුසලයේ සුදනන්ගේ කියන වචන ටික ඒවා විරුද්ධාර්ථ කරලා තින්නේ අයන්න දුයන්න එකතු කරලා. ඒ කියන්නේ මොනවද? මෙන්න මේ උපසර්ග එකතු කරලා. උපසර්ග. මේ යහපත අයහපත අයන්න කියන උපසර්ගය. කුසලයේ අකුසලයේ අයන්න කියන උපසර්ගය. ධනන්ගේ දුදනන්ගේ දුයන්න කියලා කියන උපසර්ගය. අයන්න කියන උපසර්ගය දුයන්න කියන උපසර්ගය භාවිතා කරනවා. හරිද? ඒ දෙකේ. ඊළඟට නැවතුණු කියන එකේ නෝ කියන නිපාතය භාවිතා කරනවා. නෝ කියන නිපාතය. නෝ හරි න කියන නිපාතයත් භාවිතා කරනවා. න කියන නිපාතය වල භාවිතා කරන්න පුළුවන්. මම ඒ විස්තරහදී කියන්නම්. ඊළඟට අවසානයේ අඳුර එළිය කියන එක ගත්තොත් එහෙම ඊට අනන්‍ය පද භාවිතය. ඒ කියන්නේ අඳුර කියන එකට උපසර්ගයක්වත් නිපාතයක් භාවිතා නොකර ඊටම අනන්‍ය වෙච්ච වෙන පදයක් තියෙනවා. අඳුරට එළිය කියලා ඊට විරුද්ධාර්ථ වචනයක් එනවා. අන්න ඒවා. ඒතර මෙතන විරුද්ධාර්ථ පද හදාගන්න පුළුවන් ආකාර තුනක් ඕගොල්ලෝගේ පොතේ සඳහන් වෙන විරුද්ධාර්ථ පද හදාගන්න පුළුවන් ආකාර තුනක් පොතේ සඳහන් වෙනවා. නිපාත භාවිත උපසර්ග භාවිතා කිරීම, නිපාත භාවිතා කිරීම සහ ඊට අනන්‍ය වෙච්ච ආකාරයට පදයේ සොයාගෙන යාම. ඊට අනන්‍ය වූ විරුද්ධාර්ථ පදයේ සොයාගෙන යාම. උනේ ආකාර තුන. දැන් මේ ඊතර තියෙන මේ යහපත් අයහපත් නේ? කුසලයේ අකුසලයේ කියන උපසර්ගය. මම විස්තර කරා මේක තව විස්තර කරන්න දෙන්න. සුදනාංගේ දුදනාංගේ. ඊළඟට මේදී විරුද්ධාර්ථවත් පදය සකස් කරගෙන නැත්තේ උපසර්ගයේදී උපසර්ග කියලා කියන මොනවද කියලා අපි ලබන අවුරුද්ද කියන්නේ 11 10 10 9 කියලා ගන්නවා. උපසර්ග කියන මොනවද කියලා. නෝනිපාතයේදී මෙන්න විරුද්ධාර්ථ පද සැකසේ අන්න දෙවෙනි එක තුන්වෙනි එක තමයි දියති පද විරුද්ධාර්ථ හතර පදයක් යොදා ගැනීමෙන්දී විරුද්ධාර්ථ පදයක් හදන්න. දැන් ওই ආකාර තුනම මතක තියාගන්න. දැන් හොඳ නොහොඳ නැවතුණු නොනැවතුණු කැඩුණු නොකැඩුණු අනවා නෝ කියන නිපාතය. අවසානික ගත උඩ බිම උස් මිටි අහස පොළොව හොඳ නරක. ඒවට මනන්නේ වෙච්ච ආකාරය. හරි. ව්‍යාකරණ පොතේ ලියා ගන්න මෙන්න මේ මේ ටික මේක ලියා ගන්න. ඡේදයක් නෙමෙයි. පළවෙනි තරු ලකුණ හරි අංකක හරි දාලා ලියා ගන්න. ඡේද දෙන්නේ නැහැ මේක විස්තර කිරීම අවශ්‍ය නැහැ. මෙහෙම ලියා ගන්න. පළවෙනි එක. උපසර්ග භාවිතයෙන් පළවෙනි එක උපසර්ග භාවිතයෙන්
උපසර්ග භාවිතයෙන් නිර්මාණය කරගත හැකි උපසර්ග භාවිතයෙන් නිර්මාණය කරගත හැකි විරුද්ධාර්ථ පද 10ක් උපසර්ග භාවිතයෙන් නිර්මාණය කරගත හැකි විරුද්ධාර්ථ පද 10ක් උපසර්ග භාවිතයෙන් නිර්මාණය කරගත හැකි විරුද්ධාර්ථ පද 10ක් නිර්මාණය කරන්න 10ක් පේලි දෙකකට දෙපැත්තක ලියත හැකි පහ පහ පේලි පහක් තිබ්බනම් ඇති ඉඩ දෙවෙනි එක තර පේලි පහක් ඉඳ තියලා ඊළඟට ලියන්න ආපහු හයක් විතර තියලා නිපාත භාවිතයෙන් සකසා ගත හැකි විරුද්ධාර්ථ පද නිපාත භාවිතයෙන් සකසාගත හැකි විරුද්ධාර්ථ පද 10ක් ලියන්න. නිපාත භාවිතයෙන් සකසාගත හැකි විරුද්ධාර්ථ පද 10ක් ලියන්න. ඒකටත් පේලි පහක් තිබ්බනම් ඇති. අවසාන එක දෙන ලද පදයට අනන්‍ය විරුද්ධාර්ථ පදයක් යොදා ගැනීමෙන් දෙන ලද පදයට අනන්‍ය වූ විරුද්ධාර්ථ පදයක් යොදා ගැනීමෙන් සැකසිය හැකි දෙන ලද පදයට අනන්‍ය වූ විරුද්ධාර්ථ පදයක් යොදා ගැනීමෙන් සැකසිය හැකි විරුද්ධාර්ථ පද 10ක් ලියන්න. මේ පද ටික ලියනකොට මතක තියාගන්න හොඳට අහගන්න මේ පොතේ තියෙන එකක්වත් ගන්න බෑ. ඒකයි තියෙන විශේෂත්වය. මේකේ තියෙන එකක්වත් ගන්න බෑ. මේ හැඳින්වීම තුල තියෙන මේ පාඩම තුල තියෙන. හරිද? මේ පාඩම තුල තියෙන කිසිදු උදාහරණයක් ඔබ මෙතෙන්ට භාවිතා කරන්න බෑ. විරුද්ධාර්ථ කියන මාතෘකාවට තියෙන කිසිදු උදාහරණයක් මෙතනට භාවිතා නොකළ යුතුයි. මේ දින එකක්වත් බෑ. මේ ප්‍රශ්නවල තියෙන ඒවාත් බෑ. මේ එකක්වත් ලියන්න බෑ. හරිද? මේ ටික එකක්වත් ලියන්න බෑ. අපි මේක ඊළඟ දවස් සාකච්ඡා කරනවා. ඒ වෙලාවේ ලියමු අපි. මේක සූදානම් කරලා තියාගන්න. මේක ලියන්න එපා කවුරුවත්. මේක ලියන්න එපා. මම ඒක වෙනම ක්‍රමවේදයකට ඔයගොල්ලන්ට මේක උත්තර ටික ලියන්න දෙන්න. මේ අභ්‍යාසය කරන්න එපා කියලා කියන්නේ මේකේ අභ්‍යාසය මම වෙනම ක්‍රමවේදයකට දෙන්න ඊළඟ දවසේ ලියන්න. හරිද? මේ වෙනම ක්‍රමවේදයකට අපි අභ්‍යාසය කරන්නට ඕන. දැන්ට කවුරුවත් මේක අභ්‍යාසය කරන්න යන්න එපා. මේ තියෙන ක්‍රමයට නෙමෙයි අභ්‍යාසය මම දෙන්නේ. ඊට වඩා වෙනස් විදිහකට අභ්‍යාසය ඔයගොල්ලන්ට දෙන්න. හරිද? හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම එක අපි ඊළඟ දවසේ කරමු. මට ලියා ගන්න ඕගොල්ලෝ ඉක්මන් කරලා මේ රචනා මාතෘකාවක් වෙලාව දෙන්න බෑ ගොඩක් ඉක්මනින් ලියා ගන්න අවශ්‍යයි. අපි අන්තිමට කතා කරේ වනපෙතක අසිරිය නේද? ඔව් සර්. හරි. හරි ලියා ගන්න මේ රචනා මාතෘකාව.
ලියාගන්න මුහුදු පතුලේ කිමි දුනෙමි. මුහුදු පතුලේ කිමි දුනෙමි. මුහුදු පතුලේ කිමි දුනෙමි. මුහුදු පතුලේ කිමි දුනෙමි. මෙන්න මේව එන්න ඕන. මෙන්න මේ වගේ කාරණා ටිකක් මම සැකිල්ලක් දෙනවා. ඒ සැකිල්ලත් කොහෙන්ද සටහන් කරගන්න. ඔයගොල්ලෝ පොතක් තියෙන පොතේ මොකක් කමක් නැහැ. දැන් අපි ගිය සතියේ සාකච්ඡා කර මාතෘකාවත්, ඒ කියන්නේ ගිය සතියේ කලිසත් දුන්නු රචනා මාතෘකාවත්, මේ රචනා මාතෘකාවත් දෙකම පොඩ්ඩක් මම ඔයගොල්ලෝ මතක් කරලා ඉන්නම්. මෙන්න මේ චිත්ත බලන්නකෝ. අපිට සාමාන්‍යයෙන් විභාගයේදී රචනා අපි ඔයගොල්ලෝ ඔයා කැමති පැත්තක් තෝරගන්න පුළුවන් රචනාවක්. රචනා එන්න පුළුවන් ශේෂ්ත්‍ර ටික මම කියන්නම්කෝ. අපිට රචනා එන්න පුළුවන් අධ්‍යාපනය කියන ශේෂ්ත්‍රය. අධ්‍යාපනය මේකත් අවශ්‍ය නම් ලියන්න. ඔයා කැමති එකක් තෝරගන්න. අධ්‍යාපනය කියන එකෙන් එන්න පුළුවන්. අධ්‍යාපනය කියන පැත්තෙන් රචනා මාතෘකාවක් එනවා. රචනා මාතෘකාව විභාගෙදී ලැබෙන විදිය මම කියන්නේ. ඊළඟට රචනා මාතෘකාව එනවා සෞඛ්‍ය කියන පැත්තේ. සෞඛ්‍ය සම්බන්ධ රචනා මාතෘකාව එනවා දෙකයි. අධ්‍යාපනයේ පැත්තෙන් එනවා සෞඛ්‍ය සම්බන්ධයෙන් එනවා. ඊළඟට සවත් වෙන්න පුළුවන් සංවර්ධනය කියන පැත්තෙන් සංවර්ධනය සම්බන්ධ රචනා මාතෘකාවක් එනවා. සංවර්ධනය. ඊළඟට එන්න පුළුවන් සංස්කෘතිය සම්බන්ධ. සංස්කෘතිය මත පදනම් වෙච්ච රචනා මාතෘකාවක් එනවා. සංස්කෘතිය. ඊළඟට එන්න පුළුවන් විද්‍යාව හා තාක්ෂණය. විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ රචනා මාතෘකා එන්න පුළුවන්. මේ ශේෂ්ත්‍ර. ඊළඟට අපි දැන් ලියමින් ඉන්න ස්වභාව සෞන්දර්ය ආසිත රචනා මාතෘකා. මේ හය මතක තියාගන්න පුතේ. මතක තියාගන්න ඔයගොල්ලෝ කැමති එකක් මේකෙන් තෝරගන්න පුළුවන්. විභාගෙදී හතරක් යම් වෙන්නේ පහක් තරම් වෙනෝනේ. සමහරු ලියනවා විද්‍යාව තාක්ෂණය සම්බන්ධව අවබෝධ තියෙනවා. සමහරු අධ්‍යාපනය සම්බන්ධ. සමහරු සෞඛ්‍ය. සමහරු සංවර්ධනය. සමහරු සංස්කෘතිය. සමහරු ස්වභාව සෞන්දර්ය. මේ මොකක් හරි ශේෂ්ත්‍රයකින් රචනාවක් එනවා. දැන් අපි ගිය සතියේ කලින් සතියේ කතා කරේ ස්වභාව සෞන්දර්ය වනපෙතකසිගේ ස්වභාව සෞන්දර්ය. මේ අද මම දුන්න එකත් ඔයගොල්ලන්ට මොකක්ද? ඒකත් ස්වභාව සෞන්දර්ය. ඒතර ඒකට අදාළ මෙන්න මේ කාරණා ටික එන්න ඕන කියලා ලියා ගන්න ඔයගොල්ලෝ. ලියා ගන්න. මෙන්න මේ වෙන්න ඕන. ප්‍රවේශය. ඒකේ වරහන් ඇතුළේ ලියන්න අවස්ථාව ලද ආකාරය. කියන්නේ මුහුදු පතුලේ කිමිදුනේ මේ කියන එක ඔයාලට මුහුදු පතුලේ කිමිදෙන අවස්ථාව ලැබෙලා තියෙනනේ. මොන වගේ කොහොමද ඔයාලට මේ අවස්ථාව ලැබුණේ? මුහුදු පතුලේ කිමිදෙන අවස්ථාව ලැබුණේ කොහොමද? ඒ කියන්නේ ඒක වරහන් ඇතුළේ ලියුවක් කමන්නේ. ප්‍රවේශය ලැබුණු ආකාරය. අවස්ථාව ලැබුණු ආකාරය කියලා ලියුවක් කමක් නැහැ. අවස්ථාව ලැබුණු ආකාරය කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒකට මොකද අවස්ථාව ලැබුණු ආකාරය. ඊළඟට දැන් ඔන්න පළවෙනි ওই පැත්ත ලියන්න. අර කොහොමද ඒක අවස්ථාව ලැබුණේ කියලා. ඒක හැබැයි අලංකාර භාවිතා කරන්න. මම ඔක එකක් තිබ්බ හොඳ අවස්ථාවක්. නිකන් අපි සාමාන්‍යයෙන් යථාර්ථවාදී ප්‍රවේශයකින් නේනේව ලියවෙන්න ඕන අලංකාරාත්මක ව්‍යවහාරයකින් ලියවෙන්න ඕන. අවස්ථාව නිර්මාණාත්මක අවස්ථාව. හරිද? ඊළඟට අපිට පුළුවන් කිමිදීමට අවශ්‍ය දේ. ඒ උපකරණ කියලා පොඩි විස්තරයක් කරන්න. දෙවෙනි කාරණාව කිමිදීමට අවශ්‍ය දේ. ඒ සම්බන්ධව ඔයාලට මොන වගේ දේවල්ද ලැබෙන්නේ කිමිදෙන්න අවස්ථාව ලැබෙන්නේ? මොන වගේ විශේෂ අන්නේ කිමිදීමට ලැබුණු දේ. කිමිදීමට අවශ්‍ය දේ කියලා ලියවන හරිය. කිමිදීමට අවශ්‍ය දේ. කියන අදහසක් තියෙන බෑ. කිමිදෙන්න කලින් අපිට තියෙන්න ඕනේ කිමිදෙන්න අවශ්‍ය කරන දේ පිළිවෙතක් නේද? හරිද? හරි. මුහුදු පතුලට කිමිදුණු ආකාරය. මුහුදු පතුලට කිමිදුණු ආකාරය. ඊළඟට
මුහුදු පතුලේ ජීව අජීව සෞන්දර්යය. මුහුදු පතුලේ ජීව අජීව සෞන්දර්ය. ජීවීන් ගැන කතා කරනවා, අජීවීන් තියෙනවා, ඒව ගැන සාකච්ඡා කරන්නට ඕන. අවසානයේ අදහස් ආහාරාට ඉඳලා යන අදහස් යෝජනා ඉහරාට ඉඳලා එකක් මේ ලියන්නේ. හරි දෙකයි අදහස් යෝජනා නිගමන වගේ දේවල් ඕකේ අවසාන වශයෙන් සටහන් වෙනට උනද මම ආපු කියන මොන වගේ දේවල්ද ලියවෙන්න ඕනද කියලා ප්‍රවේශයක් ගන්න ප්‍රවේශයත් තියෙන්න ඕන. මේ අවස්ථාව ඔයාලට ලැබුණේ කොහොමද කියලා ලියන්නට ඕන. ඊළඟට ඔයා ඒක ලියවෙන්නට ඕන කිවිදෙන අවශ්‍ය කරන උපකරණ ගැන පොඩි සඳහනක් තියෙන වෙනම ඡේදයක. ඊළඟට මුහුදට මුහුදු පතරට කිවිදුණු ආකාරය ගැන වෙනම ක්‍රිමිදිච්ච ආකාරය ගැන ඒ විස්තර මේක ඔයාට අලුත් එකක් අලුත් එකක් නේ. ඒ අලුත් එක අලුත් විදිහට ලියන්න ඕන. හරිද? ඊළඟට මුහුදු පතරට කමෙන් ගිහපු ආකාරය ඊට පස්සේ මුහුදු පතරේ ජීව පරිසර සෞන්දර්යය නැත්නම් ඒ අලංකාරය පිළිබඳ විස්තර කරන අවසාන වශයෙන් කොල්ල නිගමන තියෙන බලන් යෝජනා තියෙන බලන් චෝදනා තියෙන ඒවනම් කමක් නැහැ. අදහස් තියෙන බලන් මුහුදු පතර සම්බන්ධයෙන් අපි වෙනම ඡේදකින් අදහස යෝජනාව චෝදනා තියෙන ඒවා නිගමන තියෙන ඒවා අපි ඉදිරිපත් කරන උද මේ ක්‍රියාවලිය තුළ අපි යම්කිසි දැනුම් සම්භාරයක් එකතු කරගන්න නිසා. හරි. එහෙනම් ඔන්න ඔය වැඩ ටික දැන් මට මතක් කරගන්න ඉක්මන් කළා මොනවද ඉදිරි කරන්න දුන්නේ කියලා. මොනවද කරන්න දුන්නේ? 9 10 කවි දෙක ලියන්න පාඩම් කරගන්න කිව්වා 21 වෙනි පාඩමේ. ඊට පස්සේ 22 වෙනි පාඩමේ අවබෝධය කරන්න කිව්වා. ඒකට අදාළව තව පොතෙත් පොඩි කොටසක් දුන්නා. පොතෙත් ප්‍රශ්නයක් දුන්නා. ඒ අර මොහොත පත්‍රයේදී හම්බෙච්ච පුරාවිද්‍යාත්මක මහාන කොටද ලිස්ට් එක ලියන්න කිව්වා. ඊට පස්සේ නිබන්ධනයේ ප්‍රශ්න ටික උත්තර ලියන්න කියලා කිව්වා. නිබන්ධනයේ ප්‍රශ්න උත්තර ලියන්න කිව්වා. ඒ වගේම ව්‍යාකරණයට අදාළව වචන 10 ලියන්න කිව්වා. කොටස් තුනට අදාළව උපසර්ගය දෙනේවා, නිපාතය දෙනේවා සහ එසේ නොවද නොවන ඊට අනුව වෙච්ච විරුද්ධාර්ථ පද කියන එක. ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලන්ට කරන්න කියලා කිව්වේ. මේ මුහුදු පතලේ කිමිදුනේ කියන මාතෘකාව දුන්නේ ඔයගොල්ලන්ට සූදානම් වෙන්න මිසක් ලියන්න නෙවෙයි. ළමයි හිතනකොට ලියන්න අවශ්‍ය නැහැ. සූදානම් වෙන්න අවශ්‍යයි. ඔබ මොනවද මේක ලියන්න කියලා සම්බන්ධයෙන් මම ඊළඟ දවසේ අහුවා. දලා අවබෝධයක් ඔයගොල්ලන්ට තියෙනවා. දැන් ඔයාට එතකොට මේ සිද්ධ වෙනවා මුහුද පිළිබඳව තොරතුරු සොයන්න. මුහුදට යන්න අවශ්‍ය කරන උපකරණ මොනවද? ඒවල අපිට අවස්ථාවක් ලබා ගන්න නම් ඒ අවස්ථාව ලබා ගන්න කොහොමද මුහුද කිවිදෙන අවස්ථාව ඊළාට ඒ අවස්ථාව ලැබුණාම පස්සේ ඊට පස්සේ ඔයාලට මුහුද කිවිදෙන අවශ්‍ය කරන උපකරණ මොනවද ඊට විතරක් නෙමෙයි මුහුද කිවිදෙන උපකරණ වලින් පස්සේ ඔයාලට මොනවද මුහුද කිවිදෙනකොට ඔයා දැනගෙන ඉන්නවනේ මුහුද කිවිදුනා එක දැන් අපිට නිකන් හිතලා බලලා මුහුද කිවිදෙන්නේ මවාගෙන කිවිදෙන්න බෑනේ අපි දැනගෙන ඉන්න බෑ මුහුද කිවිදෙනකොට මොනවද තනින්ද අපි මුහුදට යන්නට ඕන කොහොමද ප්‍රවේශයෙන් අපිට මුහුද පතුල කිවිදෙන ඉස්සෙල්ලම දක්න ලැබෙන්නේ මොනවද ඊට පස්සේ දක්න ලැබෙන්නේ මොනවද මුහුද පතුල කියලා කියන කොච්චර විතර සාමාන්‍යයෙන් අඩි කීයක් විතර වගේ අර්ථ දැන ප්‍රවේශයක් යන්නේ කියලා විස්තරයක් තියෙනවා ඊළඟට අපි දැන් මේව දැනගෙන ඉන්න බෑ බොරු ලියන්න බෑනේ බොරු ලියන්න බෑ ඊළඟට අපි මුහුදේ ඉන්න ජීවීන් කවුද අජීවී වස්තුන් මොනවද ජීවී වස්තුන් මොනවද අජීවී වස්තුන් මොනවද මේ කොයිතරම් අලංකාරයක් තියෙද කියලා මුහුද පතුලේ තියෙන අලංකාරය පිළිබඳව අපි දැනගෙන ඉන්නවා නැත්තම් ලියන්න බෑ දැන් කෙනෙකුට හිතෙන්න බලන්න මොනවා හරි ලියන්න පුළුවන් ලෙහෙම බෑ මේකට සත්‍ය විශ්වාසවන්ත කරුණු තර්කානුකූල කරුණු තියෙන බොරු ලියන්න බෑ ඒක මේ කියන්නේ අවසාන වශයෙන් ඔයගලන්ට මොනවද යෝජනාවද දෙන්නේ මුහුද පතුලේ කිව්ව කෙනෙක් විතර ඔයාලට තියෙන යෝජනාව මොනවද ආදී දේවල් තමයි ලියවෙන්නේ හරිද එහෙනම් ඔන්න ඔතනින් මම නවත්තනවා ඔන්න ඔය කාරණා ඔය කිව්ව ටික අභ්‍යාස කිරීම පස්සේ කරගෙන පන්තිර සූදානම් වෙන ලබන අවුරුද්දේ අපි ඔයගොල්ලෝ 9 වසරට එක තමයි වැඩි කරන්න පටන් ගන්නෙ සත අපිට එක සතිය මේ මාසේ දෙකක් කියන මේ මාසෙට අදාළව මේ බදවත් එක්ක කතා කරන් පස්සේ අපිට ඊළඟට තියෙන්නේ ඊළඟ වසරට අදාළ වැඩ කටයුතු පටන් ගන්න. එහෙනම් අපි අතර පන්ති අවසන් කරනවා හැම කෙනෙකුටම සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයිබෝවන්. ආයිබෝවන්.